හරි 2022 තීරි පන්තියේ ශාකය සම්පූර්ණ කොටස දැන් කරලා ඉවරයි. පළවෙනි එකක ඉවරයි, දෙවෙනි එකක ඉවරයි, තුන්වෙනි එකක ඉවරයි, හතරවෙනි එකකේ අවසන්. හතරවෙනි ඒකකය කියන්නේ ලොකු ඒකකයක්, කාලච්ඡේද 80ක් තියෙන ලොකු විශාල ඒකකයක්. එතකොට ඒ ඒකකයේ තනිකරම තියෙන ශාකය පිළිබඳව අපි දැන් ශාකය පිළිබඳ සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. තියරි නෝට් දෙකක් දුන්නා ඔයගලන්ට ශාකය පිළිබඳ කතා කරලා ඉවරයි දැන් ඒක හරි. එතකොට ඊට පස්සේ අපි සත්වයා පටන් ගත්තානේ. සත්වයාගේ සත්ව පටක ගැන කතා කරා. ඊට පස්සේ සත්ව පෝෂණය සහ ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කළා. ඊළඟට පටන් ගත්තේ අපි සත්වයින්ගේ ශ්වසන පද්ධතිය ගැන. ඒ අර්ථයෙන් මිනිසාගේ ශ්වසන පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය ගැන කතා කළා. අද තියෙන මාතෘකාව තමයි පෙනහැලි ගර්ත හරහා රුධිරය අතර සිදුවන වායු හුවමාරු ක්‍රියාවලිය. ඒ කියන්නේ මෙන්න මේ ටියුට් එකේ 21 වෙනි පිටුව තියෙන මාතෘකාව මේකෙදි මම ඔබට තව විශේෂ දෙයක් කියන්නම්. මෙන්න මෙහෙම මේ පාඩමේ කතා කරන එක පැත්තක දාලා මෙහෙම මම මෙන්න මේ රූප සටහන ඇසුරින් ඕගලන්ට මේක පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නම්. මේ බලන්න. දැන් මේ රූප සටහන බලපුවාම ඔබට පේනවා හෘදයේ මේ තියෙන්නේ දකුණු පැත්ත, මේ තියෙන්නේ වම් පැත්ත. මෙතන තියෙන දකුණු කර්ණිකාව, මෙතන තියෙන දකුණු කෝෂිකාව, මේ එන්නේ අදර මහා සිරාව. ඒකෙන් එනවා රුධිරය. මම නිල් පාට තිත් වලින් දාලා තියෙන්නේ ඔක්සිජන් හීන රුධිරය තමයි මේකට එන්නේ. ආවා මේකෙන් මේකට යනවා. මේක කියන්නේ මොකද්ද? දකුණු කෝෂිකාව. ඒක සංකෝචනය වුණාම ඒ ඔක්සිජන් විමුක්ත රුධිරය ටික ගෙනියනවා කොහෙටද? පෙනහැලි වලට ගෙනියනවා. ඔක්සිජන් විමුක්ත රුධිරය ටික පෙනහැලි වලට ගෙනියනවා. හරි. පෙනහැලි වලට මේ ඔක්සිජන් විමුක්ත රුධිරය ගෙනිච්චාම හරිද? පෙනහැලි වලදී මොකද වෙන්නේ? පෙනහැලි අසට මේ ඔක්සිජන් විමුක්ත රුධිරය යනවා. හරිද? මේ විදිහට පෙනහැලි අසට ඔක්සිජන් විමුක්ත රුධිරය යනවා. හරි. ඊට පස්සේ පෙනහැල්ලේදී ඔක්සිජනීකృత වෙනවා. හරිද? ඔක්සිජනීකృత වෙනවා. මේ පෙනහැල්ලෙන් එළියට එනකොට ඔක්සිජනීකృత වෙලා එන්නේ. හරි. ඔක්සිජනීකృత වෙලා ඊට පස්සේ ආපහු හෘදයට එනවා. දකුණු මේ වම් කර්ණිකාවට තමයි එන්නේ. වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාවට යනවා. වම් කෝෂිකාව සංකෝචනය වුණාම සංස්ථානික මහා ධමනිය ඔස්සේ ගිහිල්ලා මේ තියෙන්නේ දේහ පටක. මේකනේ හෘදය. හරිද? මේ තියෙන්නේ පෙනහැලි. එතකොට ඔබට තේරෙනවා මෙහෙම මේ හෘදයට ආපුවාම ඔක්සිජන් විමුක්ත රුධිරය පෙනහැලි වලට යවලා ඔක්සිජනීකృత කරලා ගෙනාගෙන දේහය වටා යවනවා. දේහය හැම අවයවයකටම යවනවා. එතකොට දැන් මම මෙතනින් ඊතලයක් දාලා පෙන්නලා තියෙනවා ඔයගොල්ලන්ට මෙහෙම මේ පෙනහැල්ල ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක. හරි. පෙනහැල්ල ඇතුලේ සිදුවන ක්‍රියාවලිය ගත්තොතින් එහෙම මේ තියෙන්නේ ගර්තය, මේ තියෙන්නේ ගර්තය වටා යන රුධිර කේශනාලිකා. මේ ආපු ඒවා තමයි මේ තියෙන්නේ මේක වටේට යන. හරිද? රයිට්. මේ මොකද්ද මේ ගහලා තියෙන්නේ? ඔක්සිජන් වල ආංශික පීඩනය. හරිද? ඒක KPA වලින් මනින්න පුළුවන්. මං මේ ඒකක දැම්මේ නැහැ. ඔක්සිජන් වල ආංශික පීඩනය මේකට එනකොට 3.5යි. කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය 5.8යි. ඒ කියන්නේ ඔක්සිජන් අඩුයි, කාබන් ඩයොක්සයිඩ් වැඩි කියන එක තමයි මෙතනින් කියවෙන්නේ ඉන්පුට් එක. හරි. එතකොට ගර්තයේ වටේ ගිහිලා ගර්තයෙන් අවුට්පුට් වෙනකොට ඔක්සිජන් ප්‍රමාණය 13.3යි. CO2 5.3යි. CO2 අඩු වෙලා ඔක්සිජන් වැඩි වෙලා. ඒ කියන්නේ එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඔක්සිජන් මේකට ඇවිල්ලා තියෙනවා මෙහෙම. මේකේ තිබිච්ච කාබන් ඩයොක්සයිඩ් මෙහෙම ගිහිල්ලා තියෙනවා. එළියට කියන්නේ ගර්ත කුහරයට ගිහින් තියෙනවා. හරි. ගර්තයයි රුධිරයයි අතර වායු හුවමාරුව සිදු වෙලා තියෙනවා. හරිද? එතකොට මේ ගර්තය ඇතුලේ තියෙන ආංශික පීඩනයත් අපිට දාන්න පුළුවන්. මේවා විභාගෙට නම් අහන්නේ නැහැ. හරි. ඒකේ තියෙනවා ඔක්සිජන් 13.3යි, කාබන් ඩයොක්සයිඩ් 5.3යි. පැහැදිලිද ඒක? කාබන් ඩයොක්සයිඩ් 5.3යි. හරි. ඒ ඇවිල්ලා ගර්තය ඇතුලේ තියෙන වාතයේ සංයුතිය. දැන් මෙහෙ බලන්න ඔක්සිජන් 5.3කට හරිද? ඔක්සිජන් 5.3කට මෙහෙම එද්දී මේ පැත්තෙන් ඔහම රුධිරයේ ඔක්සිජන් වල ආංශික පීඩනය ඉතා අඩුයි. ගර්තයේ ඔක්සිජන් 13.3යි. එහෙනම් ගර්තයේ ඉඳන් ඔක්සිජන් රුධිරයට විසරණය වෙනවා. පැහැදිලිනේ?
කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 5.8යි මේකේ 5.3යි. එතකොට අර වැඩිපුර තියෙන ටික මොනවා වෙනවද කියන්නේ මේ පැත්තට විසරණය වෙනවා. හරිද? 5.3යි මෙතන 5.8යිනේ. 0.5ක් වැඩිපුර තියෙනවනේ. ඒතර වැඩිපුර තියෙන රුධිරයේනේ. රුධිරයේ ඉඳන් ගර්තයට යනවා. ඒතර 0.5ක් ඒ පැත්තට ගියායින් පස්සේ මොකද වෙන්නේ? මේ ටික මෙහෙට යනකොට අර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මොනවා වෙලාද? 5.3ට අඩු වෙලා. ඒ කියන්නේ රුධිර බ්ලඩ් වල තිබිච්ච කාබන් ඩයොක්සයිඩ් අඩු වෙලා බ්ලඩ් වල තිබිච්ච ඔක්සිජන් වැඩි වෙලා. හරිද? එතකොට මේකට ප්‍රාශ්වාස වාතය ටිකක් එකතු වෙයි. මේ දාලා තියෙන්නේ ආශ්වාස වාතයේ තියෙන සංයුතිය. එතකොට ප්‍රාශ්වාස වාතයෙන් ඒ ටික එළියට ගෙනියයි. මෙන්න මෙතන තියෙන ශෝෂණයට කියනවා මෙන්න මේ ශෝෂණයට වචනයක් කියනවා මේ මෙහෙම. හරිද? බාහිර ශෝෂණය කියලා. නැත්නම් ගර්ත තුලදී සිදුවන වායු හුවමාරුව කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. ගර්ත තුලදී සිදුවන වායු හුවමාරුව කියලා කියන්න පුළුවන්. මේකට කියන්න පුළුවන් අභ්‍යන්තර ශෝෂණය. එහෙම නැත්නම් ඒකට කියන්න පුළුවන් පටක තුලදී සිදුවන වායු හුවමාරුව කියලා කියන්න පුළුවන්. හරි. දැන් නිකමට සම්බන්ධ කළොත් මෙහෙමනේ. දැන් මේ රුධිරය මෙතනින් එළියට එන රුධිරය කියන්නේ මේකනේ. මේක හෘදයට ඇවිල්ලා හෘදයෙන් ඔහොමනේ එන්නේ. ඒ හෘදයෙන් එන රුධිර වාහිනියක් තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට එහෙනම් එයා පටක වලට ඇතුල් වෙනකොට ඔක්සිජන් මේ තත්ත්වයෙන් ඇවිල්ලා තියෙන්නේ 13.3යි කාබන් ඩයොක්සයිඩ් 5.3යි. දැන් මෙහෙම යනවා. ඒ යද්දී ඔබ දන්නවා මෙතන මොකද වෙන්නේ? ඔක්සිජන් වැඩිපුර තියෙනවා. හරිද? ඔක්සිජන් වැඩිපුර තියෙනවා. එහෙනම් ඔක්සිජන් මොකද වෙන්නේ? මේ පැත්තට විසරණය වෙනවා. පැහැදිලිද? 5.3යිනේ කාබන් ඩයොක්සයිඩ් මෙතන තියෙන්නේ. මේකේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් 5.8ක්. එහෙනම් මේකේ ඉඳන් මේක ඇතුළට මොනවා විසරණය වෙනවද? කාබන් ඩයොක්සයිඩ් විසරණය වෙනවා. එහෙනම් මේකෙන් එළියට යනකොට මෙතනින් එළියට යනකොට මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ? මෙතන එළියට යනකොට ස්වභාවය 5.3යි ඔක්සිජන් 13.3ට තිබිච්ච එක කාබන් ඩයොක්සයිඩ් 5.3ට තිබිච්ච එක 5.8 වෙනවා. එහෙම වෙලා තමයි මෙහෙට ගෙනියන්නේ. ආපහු පෙනහැල්ලට ගෙනියනවා ඔක්සිජනීකృత කරනවා හෘදයට ගේනවා. හෘදෙන් ආපහු පටක වලට යවනවා ඔක්සිජන් විමුක්ත වෙනවා හෘදයට එනවා. මේකට බාහිර ශෝෂණය මේකට අභ්‍යන්තර ශෝෂණය කියලා කියන්න පුළුවන්. හරි. ඔව් ඔබට වෙනම පොතක් තියෙනවනේ රූප සටහන් අඳින්න මම දීලා. නේද? වෙනම පොතක් තියෙනවා රූප සටහන් අඳින්න දීලා. ඒ රූප සටහන් ඇඳහම තමයි මේ කියන කතන්දරේ හරියටම පැහැදිලි වෙන්නේ. හරිද? ඒ නිසා මෙන්න මේ රූප සටහන ඇඳගන්න එතන. හරි දැන් අපි එමු 21 වෙන පිටුවට මේ 21 වෙන පිටුවේ තියෙන විස්තරේ මාත් එක්ක කියවගෙන යන්න. හරිද? මම කියවනවා. ඔයගලන්ට ඒකට අදාළ ඒවා මෙතනින් පෙන්වන්න පුළුවන් මට. හරි. පෙනහැලි ගර්තවලදී හා පටක සෛලවලදී සිදුවන වායු හුවමාරු ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියකි. මේක මේ හුවමාරුවත් නතර වෙන වෙලාවක් නැහැ පණ තියෙනවා නම් මේ හුවමාරුවත් නතර වෙන වෙලාවක් නැහැ පණ තියෙනවා නම්. හරි. ඔක කන්ටිනියුස්ලි වෙනවා. හරි. පණ තියාගෙන ඒ ටික කරන්න ඕනි. හරි. මෙහිදී ගර්ත හරහා පෙනහැලිවල සිට රුධිරයට O2 විසරණය වීමත් රුධිරයේ සිට ගර්ත වෙතට කාබන් ඩයොක්සයිඩ් විසරණය වීමත් සිදුවේ. මේ බාහිර ශෝෂණයයි. මෙදින්නේ රුධිරයේ ඉඳන් ගර්ත වලට කාබන් ඩයොක්සයිඩ් විසරණය වෙනවා. ගර්ත වල ඉඳන් ඔක්සිජන් රුධිරයට විසරණය වෙනවා. මේ බාහිර ශෝෂණය කියලා හඳුන්වනවා. හරි. බාහිර ශෝෂණයේදී O2 හා CO2 වල විසරණය පෙනහැලි තුල අඩංගු ගර්තික වාතයේ හා රුධිරයේ එම වායු වල ආංශික පීඩන අනුක්‍රමණය ඔස්සේ සිදුවේ. හරි. මේකෙන් ඒකෙන් මේකට මේ සිදුවන වායු හුවමාරුව මේ රුධිරයේ වායු වල ආංශික පීඩනය වෙනස මත සිද්ධ වෙනවලු. දැන් මෙතන රුධිරයේ ඔක්සිජන් වල ආංශික පීඩනය අඩුයි මෙතන වැඩි. ඒතර මේ පැත්තට යනවා. කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය රුධිරයේ වැඩි මෙතන අඩුයි. ඒතර මේ පැත්තට යනවා. හරි. ඒතර මේ රුධිරයේ මෙහෙම ඇවිල්ලා මෙහෙම එළියට යනකොට ඔක්සිජන් අරගෙන යන්නේ කාබන් ඩයොක්සයිඩ් ගර්තයට දීලා යන්නේ. පැහැදිලි නේද? හරි. ආශ්වාසයේදී පෙනහැලි තුලට ඇතුල් කරගන්නු ලබන නැවුම් පිරිසිදු වාතය පෙනහැලි තුල ඉතිරිව පවතින ස්ථාවර වාතය හා මිශ්‍ර වේ. මෙම මිශ්‍රණයේ ගර්ත ආශ්‍රිත රුධිර කේශනාලිකා තුල අඩංගු රුධිරයට වඩා වැඩි O2 ආංශික පීඩනයක්ද අඩු ආංශික CO2 ආංශික පීඩනයක්ද පවතී. ඉතින් ඒක හොඳට පැහැදිලිව පේන්න තියෙනවානේ නේ.
මේ එන රුධිරයේ ඔක්සිජන් වල ආංශික පීඩනය 5.3යි මේකේ තියෙන එක 13.3යි. මේකේ 5.8යි මේකේ 5.3යි. හරි. එතකොට මෙතන ඔක්සිජන් වල ආංශික පීඩනය වැඩි මෙතන අඩුයි. මෙතන කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය අඩුයි මෙතන වැඩි. එතකොට කාබන් ඩයොක්සයිඩ් මේ පැත්තට යනවා ඔක්සිජන් මේ පැත්තට එනවා. පැහැදිලි නේ එක? රයිට්. අර මොකක්ද අර මේ තියෙන වාතයත් එක්ක මිශ්‍ර වෙනවා කියලා කිව්වේ? ඔව් මෙහෙමයි. කවදාවත් පෙනහැල්ලේ තියෙන ගර්ත ටික හැම ගර්තයක්ම 100%ක්ම මිරිකලා ඒකේ තියෙන වාතය එළියට දාන්න බෑ. කොච්චර ප්‍රාශ්වාස කළත් යම් කිසි වායු ප්‍රමාණයක් පෙනහැල්ලේ ඉතුරු වෙනවා. ඒකට කියන්නේ ශේෂධාරිතාවය කියලා. ඒ කියන්නේ අපි මෙහෙම ගාලා ප්‍රාශ්වාස කළත් හැම ගර්තයකම චුට්ට චුට්ට වායු ටිකක් ඉතුරු වෙනවා. එතකොට ඊළඟ ආශ්වාසයේදී කොහම ගිහිල්ලා පිරෙන්නේ අර ඉතුරු වෙච්ච චුට්ටට තමයි පිරෙන්නේ. එහෙම පිරුණා වුණත් ඒ මෙතන අපි හිතමු මෙන්න මෙච්චරක් විතර වායු ඉතුරු වෙනවා කියලා. ඊට පස්සේ මෙතෙන්ට එනකම් පිරෙනවා කියලා හිතන්නකෝ. මේ දෙකේ මිශ්‍ර වුණත් මෙතන ඔක්සිජන් ආංශික පීඩනය වැඩි, මේකේ අඩුයි. මෙතන කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය අඩුයි, මේකේ වැඩි. හරි. මේහින් ගර්තික වාතය හා රුධිරය අතර ගොඩනැගෙන O2 හා CO2 සාන්ද්‍රණ අනුක්‍රමණය එම වායු වල ප්‍රතිවිරුද්ධ දිශාවලට සිදුවන විසරණය සඳහා හේතු වේයෝ. බලන්න ඔක්සිජන් විසරණය වෙන්නේ ගර්තයේ සිට රුධිරයට ඒ දිශාවට. කාබන් ඩයොක්සයිඩ් විසරණය වෙන්නේ රුධිරයේ සිට ගර්තයේ දෙසට දිශාව වෙනස්. හරි. මෙහිදී රුධිරයේ සිට සාන්ද්‍රණ අනුක්‍රමණය ඔස්සේ CO2 ගර්ත වෙතටත් O2 ගර්තවල සිට රුධිරයටත් සුද්ධ විසරණයක් සිදු වේ. සුද්ධ විසරණයක් සිදු වෙනවා. මේක බාහිර ශෝෂණය ගැන කිව්වේ. හරි. අපි ඊළඟට යමු. රුධිරයේ ඔස්සේ සිදුවන ඔක්සිජන් හා CO2 වායු පරිවහනය. ඒක පොඩ්ඩක් කොහොම තිබුණා වේද? එහෙම දිවිලා අපි ඊළඟට යමු. රුධිරය හා පටක සෛල අතර සිදුවන වායුව මාරුව. මේ තින්නේ දේහ පටකයයි රුධිරයයි අතර සිදුවන වායුව මාරුව. ඒක බලමු අපි. රුධිරය හා පටක සෛල අතර සිදුවන වායුව මාරුව අභ්‍යන්තර ශෝෂණය වේ. මේ තින්නේ අභ්‍යන්තර ශෝෂණය වේ. මේදී පටක වෙතට රුධිරය සැපෙන සංස්ථානික සංසරණ පතේ රුධිර කේශනාලිකා මේ තින්නේ. සංස්ථානික මහා ධමනියෙන් හටගන්න රුධිර කේශනාලිකාවක් තමයි මේ යන්නේ. හරි. රුධිර කේශනාලිකා වල අඩංගු රුධිරයේ පටක සෛල වලට සාපේක්ෂව වැඩි O2 ආංශික පීඩනයක් සහ අඩු CO2 ආංශික පීඩනයක් තියෙනවා. මේ සංස්ථානික සංසරණයේ තියෙන කේශනාලිකා වලින් ඉන්පුට් කරනකොට මේ ඊතල තියෙන මේ දිශාවට ඉන්පුට් කරනකොට කියන එක පෙන්වන්න මම ඕන තව ඊතලයක් ගහන්නම් මෙහෙම. මෙන්න ඉන්පුට් කරනකොට තත්වය මේ අවුට්පුට් කරනකොට තත්වය. හරිද? ඉන්පුට් කරනකොට ඔක්සිජන් තියෙනවා 13.3ක් අවුට්පුට් මේ ඉන්පුට් කරද්දී කාබන් ඩයොක්සයිඩ් තියෙනවා 5.3ක්. පටකයේ තියෙන්නේ මේකේ අනිත් පැත්ත ඔක්සිජන් 5.3යි කාබන් ඩයොක්සයිඩ් 5.8යි. එතකොට ඔබට තේරෙනවා පටකයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. මේ කාබන් ඩයොක්සයිඩ් 5.8යි 5.3. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් මේ පැත්තට රුධිරයට පටකයේ ඉඳන් විසරණය වෙනවා. ඔක්සිජන් 13.3යි මෙතන 5.3. එහෙනම් රුධිරයේ ඉඳන් පටකයට ඔක්සිජන් විසරණය වෙනවා. පැහැදිලි නේද? රයිට්. අපි යමු ඊළඟට රූපසටහන් පිටුව රූපසටහන් පිටුව රූපසටහන් පිටුව අතහැරලා දාලා එනවා. එතකොට එන්නේ 25 වෙනි පිටුවට. මේ නිසා ගොඩනැගෙන ආංශික පීඩන අනුක්‍රමණය ඔස්සේ O2 රුධිරයේ සිට අන්තරාල තරලය හරහා පටක සෛල වෙතටත් CO2 පටක සෛල වල සිට අන්තරාල තරලය හරහා රුධිරයට සුද්ධ විසරණයක් සිදු වේ. කෝ අන්තරාල තරලය? ඒකත් මට ලකුණු කරන්න පුළුවන්. මේ තියෙන්නේ අන්තරාල තරලය. මේ තියෙන්නේ. රුධිර වාහිනියයි පටකයේ සෛලයි අතර තියෙන අවකාශයේ තියෙන තරලයක්. අන්නේ ඒක තමයි අන්තර්සෛලීය අවකාශය. ඒ අවකාශයේ තියෙන තරලයක්. ඒ තරලය හරහා තමයි කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් විසරණය වෙන්නේ. මම මෙතනින් ලියනවා එහෙනම් අන්තරාල තරලය. නැත්තම් පටක තරලය. ඒ කියන්නේ රුධිර කේශනාලිකාවයි පටකයයි අතර පවතින අන්තරාල තරලය. මේකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අන්තරාල තරලයට විසරණය වෙලා අන්තරාල තරලයේ ඉඳන් රුධිර ප්ලාස්මාවට විසරණය වෙලා රුධිරේ දිය වෙනවා. මේකේ තියෙන ඔක්සිජන් මේකේ ඉඳන් අන්තරාල තරලයට ඇවිත් අන්තරාල තරලයේ ඉඳන් සෛල වලට විසරණය වෙනවා. අන්තරාල තරලය කියවම කලබල වෙන්න එපා. හරි.
මෙහිදී රුධිරයෙන් O2 පටක වෙතට විසරණයෙන් ගමන් කිරීම O2 හර කිරීම. මේ තියෙන්නේ මේ O2 මෙතෙන්ට එනවට කියන්නේ O2 හර කිරීම කියලා කියනවා. හරිද? එතස CO2 රුධිරයට ඇතුල් වීම CO2 බැර කිරීම ලෙසත් හඳුන්වනවා. ඕයිනම් මම එතනිනුත් දාලා තියන්නම්. මෙන්න මේක මේ ක්‍රියාවලිය හර මේ ක්‍රියාවලිය බැර O2 කියලා දාන්නම්. O2 හර CO2 බැර. CO2 රුධිරයට බැර කරනවා. O2 රුධිරයෙන් ගන්නවා. ඒකට කියන්නේ O2 හර කර ගන්නවා කියලා. හරි. අවසානයේ මේ රුධිරය නැවත සිරා ඔස්සේ හෘදයට පොම්ප වී නැවත පෙනහැලි වෙතට යනවා. මෙතනින් එළියට යන මේ රුධිරය මේ යන්නේ මෙහෙම ගිහිල්ලා සිරා ඔස්සේ හෘදයට ගිහිල්ලා හෘදයෙන් ආපහු පෙනහැලි වලට ගිහිල්ලා ආයෝ ඔක්සිජනීකృత වෙලා හෘදයට ඇවිල්ලා සංස්ථානික දමනිය ඔස්සේ ඇවිල්ලා ආයිමත් මේ පටක වලට එනවා. කන්ටිනියස්ලි මේ සිදුවීම සිදු වෙනවා. හරිද? මේකට කියන්න පුළුවන් බාහිර ශෝෂණය කියලා. මේකට කියන්න පුළුවන් අභ්‍යන්තර ශෝෂණය කියලා. ඒකෙදි වෙන්නේ රුධිරයයි පටකයි අතර මේ වායුව මාරු වෙනවා. මේකෙදි ගර්තයයි රුධිරයයි අතර වායුව මාරුව සිදු වෙනවා. හරි? පැහැදිලි. දැන් මේක මේ රූප සටහන් ටික බලමුද අපි? 22 වෙනි පිටුවේ තියෙන රූප සටහන කියන්නේ කෙලින්ම මං ඔය ඇඳ රූප සටහනම තමයි ඇඳලා තියෙන්නේ. හරිද? අපි ඕයිනම් කොටස් ටික නම් කරමු කොයිකටත්. උඩින්ම තියෙනවා එක්ස්ටර්නල් රෙස්පිරේෂන් කියලා. ඒක නම් කරන්න බාහිර ශ්වසනය කියලා. එතන ලියන්න බාහිර ශ්වසනය කියලා ලියලා වරහන් ඇතුලේ ගර්ත සහ රුධිරය අතර මම ওই නම් මේකෙත් ලියන්නම්. බාහිර ශ්වසනය ගර්ත සහ රුධිරය අතර. අභ්‍යන්තර ශ්වසනය රුධිරය සහ පටක අතර වායුව මාරුව. මේක ගර්ත හා රුධිරය අතර වායුව මාරුව. හරි? රයිට්. ඊට පස්සේ පල්මනරි වෙයින් කියලා කියන්නේ මෙන්න මේ මම මේ ඇඳ එක මේ තියෙන්නේ මේක. ඉතින් මට ওই නම් ඔතනම නම් කරන්න තිබුණා ඒක ওই නම්. හරිද? පුප්පුසීය ශිරාව මේක. ඇයි මේ රුධිරය මෙහෙම එන පැති දාමුද අපි නේ රුධිරය ගමන් කරන දිශා දාමුද? හරි. දාමු නේද? මෙහෙමනේ යන්නේ රුධිරය. ඕම යන්නේ. හරි. මෙහෙම විදියට. ඕම ගිහිල්ලා මෙහෙම එන්නේ. හරි. මේකෙන් යන්නේ ආපහු මෙහෙම. මෙහෙම. ආපහු මෙතනින් මෙහෙම. එතකොට මේකට මට කියන්න පුළුවන් පුප්පුෂීය දමනිය. සාමාන්‍යයෙන් හෘදයෙන් රුධිරය එළියට ගෙනියනවා නම් කියන්නේ දමනිය කියලා. හරිද? මේකට කියන්න පුළුවන් මට පුප්පුෂීය ශිරාව. හරි. පැහැදිලි නේද? හරි. එතකොට මේ දෙක නම් කරලා තියෙනවා. හරිද? heart කියන එක කියන්නේ හෘදය කියලා නම් කරලා තියෙනවා. systemic vein. එතකොට මේකට මට කියන්න පුළුවන් මම දාන්නම් මෙහෙම අදර මහා සිරාව. අදර මහා සිරාව. අනිත් වාහිනියත් නම් කරලා තියෙනවා. systemic arteries. මේකට කියන්න පුළුවන් සංස්ථානික දමනිය. සංස්ථානික දමනිය. හරි. ඒ ටික ඔක්කොම නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ internal respiration කියලා යටම තියෙනවා. ඒක දාන්න ඕනේ අභ්‍යන්තර ශ්වසනය කියලා. හරි. ඊට පස්සේ 23 වෙනි පිටුවේ තියෙනවා ගර්තයක් හරහා වායු හුවමාරුව සිද්ධ වෙන ආකාරය. ගර්තය හරහා වායු හුවමාරුව සිදු වෙන ආකාරය මේ කැඹූරට දාලා තියෙනවා. ඒක ඔක්කොම නම් කරමු අපි from pulmonary artery එතන ලියන්න ඕනේ පුප්පුසීය දමනියෙන් එන රුධිරය. from pulmonary artery පුප්පුසීය දමනියෙන් එන රුධිරය. red cell කියලා කියන්නේ රතු රුධිරාණුසෛල, capillary කියලා කියන්නේ රුධිරකේශ නාලිකාව, oxygen enters red cells. එතන ලියන්න රතු රුධිරාණුසෛල වෙතට ඔක්සිජන් ඇතුල් වීම. රතු රුධිරාණුසෛල තුළට ඔක්සිජන් ඇතුල් වීම. ඊට පස්සේ පටින් ආපුවාම පහළට carbon dioxide escape into alveolus. එතන ලියන්න carbon dioxide ගර්ත කුහරය තුළට ඇතුල් වීම.
කාබන් ඩයොක්සයිඩ් ගර්ත කුහරය තුළට ඇතුල් වීම. ආපහු දෙනවා 2 pulmonary vein කියලා. ඒ කියන්නේ මෙන්න මේකේ කියන්නේ හරි. ලියන්න. පුප්පුසීය ශිරාව වෙත ගමන් කරන කොටස. පුප්පුසීය ශිරාව වෙත ගමන් කරන කොටස. film of moisture තෙතමන පටලය නැත්නම් ගර්තික තරලය. ගර්තික තරලය කිව්වත් හරි. diffusion of oxygen oxygen හි විසරණය. diffusion of carbon dioxide carbon dioxide හි විසරණය. ventilation කියන්නේ වායු මාරුව. වායු මාරුව. ඒක හරිනේ. දැන් එනවා 24 වෙනි පිටුවට. ඒකේ පෙන්නලා තියෙන්නේ මේ ඔක්කොම මම එකතු කරලා එකක් ඇන්දේ හරිද? අර මේ ඔක්කොගේම තියෙන ඒවා එකතු කරලා හරිද? ඇටමොස්ෆරික් එයා කියලා කියන්නේ වායුගෝලීය වාතය එනවා ඇතුළට. wall of alveolus කියලා කියන්නේ ගර්ත බිත්තිය. wall of capillary කියලා කියන්නේ රුධිර කේශනාලිකා බිත්තිය. from pulmonary artery ඒ කියන්නේ පුප්පුසීය ධමනියෙන් එන සැපයුම to pulmonary vein පුප්පුසීය සිරාව වෙත සපයන සැපයුම direction of blood flow රුධිර ධාරාව ගමන් කරන දිශාව දැන් වායුව මාරුව වෙන හැටි පෙන්වලා තියෙනවා. ඒ පෙන්වලා තියෙන්නේ බාහිර ශෝෂණය. යටින් පෙන්වනවා අභ්‍යන්තර ශෝෂණය මේක ලොකු කරලා පෙන්වනවා. wall of capillary කියන්නේ රුධිර කේශනාලිකාවේ බිත්තිය. tissue cells කියලා කියන්නේ පටක සෛල. atrial end of capillary කේශනාලිකාවේ ධමනි අන්තය. venous end of capillary කේශනාලිකාවේ සිරාන්තය. direction of blood flow රුධිරය ගමන් කරන දිශාව. මේ මුළු සම්පූර්ණ සිද්ධිය තමයි මේක තියෙන්නේ හරිද? ඔව්. දැන් අපි එනවා එහෙමනම් අහපව් අර මග ඇරලා ගිය තැනට. මග ඇරියානේ පොඩි කෑල්ලක්. මොන පිටුවේද මග ඇරියේ? 21 වෙනි පිටියේ මග ඇරියා හරි. රුධිරයේ ඔස්සේ සිදුවන O2 හා CO2 වායු පරිවහනය. O2 සහ CO2 වායු පරිවහනය හරි. O2 CO2 වායු පරිවහනය කරන හැටි. බලමු එක. පුප්පුසීය රුධිර කේශනාලිකා තුල රුධිරයට O2 විසරණය වී ඉන්පසු රතු රුධිර අණු තුළට විසරණය වීම සිදු වේ. හරිනේ. ඉන්පසු O2 හීමොග්ලෝබින් හා සම්බන්ධ වී ඔක්සි හීමොග්ලෝබින් සාදයි. මෙහිදී එක් හීමොග්ලෝබින් අණුවක් සමග O2 අණු 4ක් සම්බන්ධ වේ. හීමොග්ලෝබින් ඔක්සිජන් සමග ප්‍රත්‍යාවර්තව සම්බන්ධ වේ. හීමොග්ලෝබින් වලට මෙහෙම දානවා අපි H අකුර කැපිටල් සිම්පල් B අකුර. HB කියන්නේ හේරත් බණ්ඩා කියන එක නෙමෙයි හීමොග්ලෝබින් කියන එක. හීමොග්ලෝබින් කියලා මේ ලියලා තියෙන සංකේතය ආවර්තිත වගුවේ තියෙන මූලද්‍රව්‍යයකට කියපු නම නෙමෙයි. හීමොග්ලෝබින් කියලා කියන්නේ මූලද්‍රව්‍යයක් නෙමෙයි සංයෝගයක්. මේ හීමොග්ලෝබින් සමග බැඳෙන්න පුළුවන්ලු 4කට O2. O2 4කට බැඳෙන්න පුළුවන්ලු. බැඳුනහම හැදෙනවලු සංයෝගයක්. ඒ සංයෝගයේ නම මේ දෙපැත්තට ඊතල දාන්නේයි. හීමොග්ලෝබින් ඔක්සිජන් වලට ලිහිල්ව බැඳෙනවා. ඕනි කරන අවස්ථාවේදී ඔක්සිජන් හීමොග්ලෝබින් වලින් ගැලවෙනවා. බැඳෙන්නත් පුළුවන්, ගැලවෙන්නත් පුළුවන්. හරි. එහෙනම් HbO8 කියන එක තමයි හැදෙන්නේ. අයි 4 වරක් 8යිනේ. හරි. මේකට කියන්න පුළුවන් අපිට මේ වචනේ ඔක්සි හීමොග්ලෝබින්. ඔක්සි හීමොග්ලෝබින්. මේක හීමොග්ලෝබින්, මේක ඔක්සිජන්, අරක ඔක්සි හීමොග්ලෝබින්. මේ ඇවිල්ලා හැදෙන දිශාවට මේ අතට හැදෙන්න පුළුවන්. මේ දෙවෙනි එක බිඳ වැටෙන දිශාව මේ පැත්තට බිඳ වැටෙන්න පුළුවන්. හරි. ඔක්සි හීමොග්ලෝබින් බිඳ වැටීමෙන් ඔක්සිජන් සහ හීමොග්ලෝබින් නිදහස් වෙන්න පුළුවන්. හරිනේ. ගර්තික රුධිර කේශනාලිකා වලින් රුධිරය ඉවතට ගමන් කරන විට රුධිරය හා ගර්තික වාතයේ CO2 සහ O2 වල ආංශික පීඩනය සමතුලිතතාවයක පවතී. හරි. ඉන්පසු පුප්පුසීය සිරා යුගල් දෙකක් ඔස්සේ පෙනහැලි වල සිට ඔක්සිජනීකృత රුධිරය හෘදය වෙත පරිවහනය වී හෘදයෙන් සංස්ථානික සංසරණ පද්ධතිය ඔස්සේ පරිපතේ ඔස්සේ දේහයේ විවිධ අවයව හා පටක සෛල වෙත පරිවහනය වීම සිදු වේ. මේක පොඩි වැරද්දක් අඩුපාඩුවක් වෙලා තියෙනවා. මාතෘකාව දාන්න තිබුණේ කොහොමද දන්නවද? රුධිරයේ ඔස්සේ සිදුවන O2 වායු පරිවහනය කියලා. O2 හා CO2 වායු පරිවහනය කියලා දාලා තියෙන එක වැරදි. එහෙනම් මෙහෙම කරන්න රුධිරයේ ඔස්සේ සිදුවන O2 හා කියන වචනේ CO2 කියන වචනේ කපන්න. රුධිරයේ ඔස්සේ සිදුවන O2 හා කියන වචනේ කැපුවා
CO2 කැපුවා. එතකොට එන්නේ මෙහෙමයි. රුධිරය ඔස්සේ සිදුවන O2 වායු පරිවහනය. හා කියන එක කැපෙනවා. CO2 කියන එක කැපෙනවා. මොකද මෙතෙන්දි CO2 ගමන් කරන ආකාරයේ චුට්ටක්වත්ම කියලා නැති නිසා මේ මාතෘකාව එතෙන්ට දාන එක සාධාරණ නැහැ. CO2 ගමන් කරන විදිහ කියවිලාම නැහැ එතන. පොඩි ගැටලුවක් ඒක. ගැටලුවක් නෙමෙයි අතරම අඩුපාඩුවක්. හරි. රුධිරය ඔස්සේ ඔක්සිජන් ගමන් කරන්නේ කොහොමද කියලා අපිට කියන්න පුළුවන්. ගර්තය ආසන්නයේදී රුධිරයේ ඔක්සිජන් වල ආංශික පීඩනය අඩුයි. ගර්තයේ ආංශික පීඩනය වැඩි. ඒ නිසා ගර්තයේ සිට විසරණය වෙලා රුධිරයට රුධිර ප්ලාස්මාවට ඇවිල්ලා ප්ලාස්මාවෙන් රතු රුධිරාණුව ඇතුළට ඇවිත් රතු රුධිරාණුවේ හීමොග්ලෝබීන් සමග ලිහිල්ව සහ ප්‍රත්‍යාවර්තව බැඳිලා ඔක්සි හීමොග්ලෝබීන් සාදනවා. එක හීමොග්ලෝබීන් අණුවකට ඔක්සිජන් අණු 4ක් සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ හීමොග්ලෝබීන් විදිහට තමයි මෙතෙන්ට එන්නේ ඔක්සිජන්. හරි. නිකන් ඔක්සිජන් එන්නේ නැහැ. හීමොග්ලෝබීන් විදිහට එන්නේ. ආවහම මෙතන ඔක්සිජන් වල ආංශික පීඩනය අඩුයිනේ. ඒ අඩුකම දැනුනහම මොකද වෙන්නේ? මෙයා මොනවා බවටද අර ප්‍රතික්‍රියාව අනිත් පැත්තට වෙලා හීමොග්ලෝබීන් නිදහස් වෙනවා, ඔක්සිජන් නිදහස් වෙනවා. නිදහස් වෙන ඔක්සිජන් තමයි පටකයට විසරණය වෙලා යන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අවට පරිසරයේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වුණොත් මේ ප්‍රතික්‍රියාව මේ අතට වෙලා ඔක්සිජන් නිදහස් කරනවා. අවට පරිසරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වුණොත් HbO2 සමග බැඳිලා ඔක්සි හීමොග්ලෝබින් සාදනවා. ඒක රඳා පවතින්නේ ඒ ස්ථානයේ තියෙන ඔක්සිජන් වල ආංශික පීඩනය මත. ආංශික පීඩනය වැඩියෙන් තියෙනවා නම් හීමොග්ලෝබින් වලට ඔක්සිජන් බැඳෙනවා. ආංශික පීඩනය ඔක්සිජන් වල අඩුයි නම් හීමොග්ලෝබින් වල තියෙන ඔක්සිජන් ගැලවිලා අවශ්‍ය තැනට දෙනවා. කාබන් ඩයොක්සයිඩ් පරිවහනය ගැන කියවිලා නැහැ. බලමු මේ ටික පහුවෙලා කියවිලා තියෙනවද කියලා. ආපහු ගියාම තියෙන මාතෘකාව මානව ශ්වසනයේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියේ සමස්ථිතික යාමනය කියලා දිග මාතෘකාවක් තමයි තියෙන්නේ. දිග මාතෘකාවක් තමයි තියෙන්නේ. ඔව්. 27 වෙනි පිටුවට යනකම් තියෙනවා. හැබැයි CO2 පරිවහනය වෙන්නේ කොහොමද කියලා නැහැ. ඒ හින්දා මම CO2 පරිවහනය වෙන හැටි ඔබට කියනවා. කැමති තැනකින් ලියාගන්න. CO2 පරිවහනය රුධිරය තුලින් ක්‍රම තුනකට සිදු වෙනවා. එකක් තමයි රතු රුධිරාණුව ඇතුළට මේ ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් රතු රුධිරාණුව ඇතුළේ තියෙන හීමොග්ලෝබීන් කියන එකටම බැඳිලා ඉවර වෙලා එයා හදනවා කාබ්බැමයිනෝ හීමොග්ලෝබීන් කියලා සංයෝගයක්. මල කෙලියයිනේ. හීමොග්ලෝබීන් තියෙන්නේ මොකටද? ඔක්සිජන් බැඳෙන්න. දැන් මොකද්ද බැඳෙන්නේ? කාබන් ඩයොක්සයිඩ්. ඒක අවුලක් වෙනවද? නෑ අවුලක් නෑ. මෙන්න මේ හරියදී නේ ඔක වෙන්නේ. මේ හරියදී වෙන්නේ දැන් ඔක්සිජන් නිදහස් වෙනවනේ. ඒතර හීමොග්ලෝබින් ඉතුරු වෙනවනේ. මේ පැත්තේ කාබන් ඩයොක්සයිඩ් වැඩිනේ සාන්ද්‍රණය. මෙහෙන් කාබන් ඩයොක්සයිඩ් ඇවිල්ලා. එතකොට මෙතන ඉන්න හීමොග්ලෝබින්ට බැඳෙන්න ඔක්සිජනුත් මදි. එතකොට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර තියෙන නිසා ඒ හීමොග්ලෝබින් කාබන් ඩයොක්සයිඩ් සමග බැඳිලා හදනවා කාබ්බැමයිනෝ හීමොග්ලෝබින් කියලා සංයෝගයක්. ඒ කාබ්බැමයිනෝ හීමොග්ලෝබින් තමයි මෙහෙම ගිහින් මෙතෙන්ට ආවහම මෙන්න මෙතෙන්ට ආවහම කාබ්බැමයිනෝ හීමොග්ලෝබින් මෙතෙන්නේ ඒකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික අපව ගර්තයේදී නිදහස් කරනවා. එහෙනම් රතු රුධිරාණුවේ තියෙන හීමොග්ලෝබින් සමග සම්බන්ධ වී කාබ්බැමයිනෝ හීමොග්ලෝබින් ලෙස රුධිරය CO2 පරිවහනය කරනවා. දෙවෙනි එක තමයි රතු රුධිරාණුවේදී ඒ රතු රුධිරාණුව ඇතුළට ඇතුල් වෙන කාබන් ඩයොක්සයිඩ් රතු රුධිරාණුව තුළ බයිකාබනේට් අයන ලෙස පරිවහනය කරනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් බයිකාබනේට් අයන බවට පත්කරනද රතු රුධිරාණුව තුළ තියෙන එක්තරා එන්සයිමයක් උපකාරී වෙනවා. ඒකට කියන්නේ කාබොනික්
anhydrase. एंजाइम है कार्बोनिक एनहाइड्रेस एंजाइम है එයා කරන්නේ මොනවා කරන එකද CO2 HCO3- බවට පත් කරන එක උත්ප්‍රේරණය කරනවා ඊට අමතරව රුධිර ප්ලාස්මාවේ කාබන් ඩයොක්සයිඩ් රතු රුධිරාණු ඇතුළේ යන්නේ නැතුව මේ දෙකම RBC තුල රතු පාටින්ම ලියන්න මේ දෙකම RBC තුලින් යන්නේ RBC red blood cells මේක රුධිර ප්ලාස්මාව ඔස්සේ යන්නේ ප්ලාස්මාවේදී වෙලා ප්ලාස්මාවේදී වූ කාබන් ඩයොක්සයිඩ් ලෙස ගමන් කරනවා ඔබට කොහේ හරි තැනක ඉඩක් තියෙනවා නම් ලියා ගන්න ඉන්න බලමු ඉඩක් නැහැ නේද ඔව් කොතන හරි තැනක ලියා ගන්න ටියුට් එකේ හරි කමක් නැහැ ඒක කියවිලා නැති නිසා හරිද ඔව් ලියලා තියාගන්න රුධිරයේ ඔස්සේ කාබන් ඩයොක්සයිඩ් පරිවහනය ආකාර තුනකට සිදුවේ රුධිරයේ ඔස්සේ කාබන් ඩයොක්සයිඩ් පරිවහනය ආකාර තුනකට සිදුවේ ක්‍රම තුනකට සිදු වෙනවා අත්‍යවශ්‍යම තොරතුරක් මේ මග ඇරිලා තියෙන්නේ හරි කාබන් ඩයොක්සයිඩ් පරිවහනය ක්‍රම තුනක් ඔස්සේ සිදුවේ පළවෙනි එක ලියන්න රතු රුධිරාණුව තුළට ඇතුල් වී හීමෝග්ලෝබින් සමග මෙහෙම ලියන්න කාබන් ඩයොක්සයිඩ් රතු රුධිරාණුව තුළට ඇතුල් වී එහෙම ලියන්න ඕනේ ලියනකොට හරි CO2 රතු රුධිරාණුව තුළට ඇතුල් වී හීමෝග්ලෝබින් සමග සම්බන්ධ වී කාබ්බැමයිනෝ හීමෝග්ලෝබින් ලෙස පරිවහනය වේ. කාබ්බැමයිනෝ හීමෝග්ලෝබින් ලෙස පරිවහනය වේ. ඒ පළවෙනි එක. දෙක රතු රුධිරාණුව තුළට CO2 ඇතුල් වී එහිදී බයිකාබනේට් අයන බවට පත් වී පරිවහනය වේ. රතු රුධිරාණුව තුළට CO2 ඇතුල් වී එහිදී බයිකාබනේට් අයන බවට පත් වී පරිවහනය වේ. HCO3- බවට පත් වෙලා පරිවහනය වෙනවා. මෙය කාබොනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිමය මගින් උත්ප්‍රේරණය කරයි. 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 තුන්වෙනි ක්‍රමය රුධිර ප්ලාස්මාවේ දිය වූ CO2 ලෙස පරිවහනය වේ. රුධිර ප්ලාස්මාවේ දිය වූ CO2 ලෙස පරිවහනය වේ. රුධිර ප්ලාස්මාවේ දිය වෙලා CO2 ලෙස පරිවහනය වෙනවා. එතකොට රුධිරයේ ඔස්සේ කාබන් ඩයොක්සයිඩ් පරිවහනය වෙන ක්‍රම තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දෙකකට දක්වන්න පුළුවන්. රතු රුධිරාණුව තුලින් පරිවහනය වෙනවා. රුධිර ප්ලාස්මාව තුලින් පරිවහනය වෙනවා. හැබැයි ඔක්සිජන් පරිවහනය වෙන්නේ රතු රුධිරාණුව තුලින් පමණයි. ඔක්සිජන් පරිවහනය වෙන්නේ රතු රුධිරාණුව තුලින් පමණයි. එතකොට මෙන්න මේ වගේ ඒවා විභාගෙට එන්න පුළුවන් ඒ ගැන පරිස්සම් වෙන්න ඒ තමයි හීමෝග්ලෝබින් දායක වන්නේ ඔක්සිජන් පරිවහනයට පමණි වැරදි. රතු රුධිරාණු දායක වන්නේ ඔක්සිජන් පරිවහනයට පමණි වැරදි. කාබන් ඩයොක්සයිඩ් උත් පරිවහනය කරනවා. ඔන්න මේ මගේ ඇරිච්ච කොටස කළා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම මොකද්ද ලොකු මාතෘකාවක්. ඒක සෑහෙන දිග මාතෘකාවක්. මානව ශ්වසනයේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියේ සමස්ථිතික යාමනය. මානව ශ්වසනයේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියේ සමස්ථිතික යාමනය. අපි ඒක ගැන බලමු දැන්. මේ රූප සටහනින් මම පැහැදිලි කරන්නේ ශ්වසන ක්‍රියාවලිය මොලෙන් පාලනය කරන්නේ කොහොමද? ඒ කියන්නේ ශ්වසන ක්‍රියාවලිය ස්නායු පද්ධතියෙන් පාලනය කරන්නේ කොහොමද? ඒක ඉදිරිපත් කරන්න තමයි මේ රූප සටහන ඇන්දේ. මේ රූප සටහන කොහෙවත් පොතක තියෙන රූප සටහනක් නෙමෙයි. ඒක මම හිතලා ඇඳන රූප සටහනක්. හරි? මේ රූප සටහන ඇඳගන්න ඕනේ ඔයගොල්ලෝ මේ ටියුට් එකේ 26 වෙනි පිටුවේ. 26 වෙනි පිටුව තනිකර මෙහෙම හිස් තැනක් තියෙන්නේ. ඒ නිසා ඒ හිස් තැන තුල මේ රූප සටහන ඇඳගන්න ඕනේ. මේ පිටුවම තියෙන්නේ මේ රූප සටහන ඇඳීම සඳහා.
හරි ඉස්සෙල්ලා මම මේකෙන් පැහැදිලි කරලා ඉන්නම් කොහොමද ස්නායු පද්ධතිය මගින් ශ්වසන ක්‍රියාවලිය පාලනය කරන්න කියලා. මේ ඇඳලා තියෙන මේ සමහර ඒවා මම නම් කරලා නැහැ. මේක ඇවිල්ලා මස්තිෂ්කය, මේ තියෙන අනුමස්තිෂ්කය, මේක වැරෝලි සේතුව, මේ පොඩි කෑල්ල සුසුම්නා ශීර්ෂකය, මේ කොටස ගත්තොත් සුසුම්නාව. ඒ ටික ඔක්කොම අයිති වෙන්නේ ස්නායු පද්ධතියට. මේ වයර් ඇඳලා තියෙන ඔක්කොම වයර් වලට කියන්නේ ස්නායු කියලා. ස්නායු රැහැන්. nerve cord. එතකොට ශ්වසනයේ මූලික රිද්මය පාලනය කරන්නේ රිද්ම් එක මේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය ආරම්භ කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාස මධ්‍යස්ථානය කියන එකෙන්. හරිද? ඒක තියෙන්නේ කොහේද? සුසුම්නා ශීර්ෂකයේ. මම මේ රතු පාට එක නම් කළා ආශ්වාස මධ්‍යස්ථානය කියලා, නිල් පාට එක නම් කළා ප්‍රාශ්වාස මධ්‍යස්ථානය කියලා. හරි? ආශ්වාස මධ්‍යස්ථානයේ ඉඳන් ඔබට පේනවා ඇති කොළ පාට වයර් 1යි 2යි 3ක් මම ඇදලා තියෙනවා. හොඳට බලන්න ඒ කොළ පාට වයර් එන්නේ ආශ්වාස මධ්‍යස්ථානයේ ඉඳන්. පාට පාවිච්චි කළේ ස්නායු වලට එහෙම විවිධ පාට නැහැ. ඔබේ අවබෝධය වැඩි කරන්නයි පාට පාවිච්චි කරේ. මේකෙන් සාමාන්‍ය ශ්වසනය පවත්වාගෙන යාමට ඕනි කරන සාමාන්‍ය ආශ්වාසය පවත්වාගෙන යාමට ඕනි කරන ප්‍රධාන පේශි දෙක වෙන්නේ බාහිර අන්තර්පර්ශක පේශියයි මහා ප්‍රාචීර පේශියයි. එතකොට දැන් මම මේ යන්නේ අන්තර්පර්ශක පේශියට ආවේගය එන ස්නායු තන්තුවයි මහා ප්‍රාචීර පේශියට ආවේග ගෙන එන ස්නායු තන්තුවයි. ඒ දෙකෙන් ස්නායු ආවේග ආවහම අන්තර්පර්ශක පේශියට සහ මහා ප්‍රාචීර පේශියට ඒ දෙකම සංකෝචනය වීම නිසා මතකයිනේ කලින් දවසේ කිව්ව දේ උරස් කුහරයේ පරිමාව වැඩි වෙලා එතකොට මොනවද සිදු වෙනවද? ආශ්වාසය සිදු වෙනවා. ප්‍රාශ්වාසය සඳහා වෙනම ආවේග එන්න ඕනි නැහැ. සාමාන්‍ය ප්‍රාශ්වාසයට වෙනම ආවේග එන්න ඕනි නැහැ. මේ ආවේග එන එක తాවකාලිකව නතර වුණාම පොඩි වෙලාවකට මේ පේශි දෙකම මුල් තත්ත්වයටපත් වෙනවා. එතකොට උරස් කුහරයේ පරිමාව අඩු වෙලා ප්‍රාශ්වාසය වෙනවා. ඒවා පැහැදිලිනේ නේ? එහෙනම් මේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය පාලනය කරන්නේ සුසුම්නා ශීර්ෂකයේ තියෙන ආශ්වාස මධ්‍යස්ථානයෙන් අන්තර්පර්ශක පේශියට සහ මහා ප්‍රාචීර පේශියට එවන ආවේග මගින් තමයි සාමාන්‍ය ආශ්වාස ප්‍රාශ්වාසය පාලනය කරන්නේ. ගැඹුරු ආශ්වාසයක් ගන්න ඕනි නම් මේ වගේ ඔහොම ගන්න ඕනි නම් අන්න එතකොට මොකක් කරන්න ඕනිද? අන්තර්පර්ශක පේශියටයි මහා ප්‍රාචීර පේශියටයි ආවේගය එවන්න ඕනි. ඊට අමතරව මෙන්න මෙතන තියෙනවා ගෙල ප්‍රදේශයේ පවතින පේශියක් ස්ටෙනෝක්ලයිඩෝමැස්ටොයිඩ් කියන පේශිය. ඊළඟට පිටකොන්දේ තියෙන පේශිත් තියෙනවා. මම ඔක්කොම ඇන්දේ නැහැ. මේකටයි තුනටම ආවේග ආවහම අතිරේක ශ්වසන පේශි කියලා මේවට කියන්නේ. මේවා ප්‍රාථමික ශ්වසන පේශි, මේක අතිරේක ශ්වසන පේශි. ගෙල ප්‍රදේශයේ පේශිත් සංකෝචනය වීම නිසා උරස් කුහරයේ පරිමාව ගොඩාක් වැඩි වෙලා මොකක් සිද්ධ වෙනවද කියන්නේ? ගැඹුරු ආශ්වාසයක් සිද්ධ වෙනවා. ගැඹුරු ප්‍රාශ්වාසය කරන්න ඕන නම් නැත්නම් එම ගැඹුරු ප්‍රාශ්වාසය කරන්න ඕනි නම් බලෙන් හුලං එළියට තල්ලු කරන්න ඕනි නම් මේවා තුනම ආවේගයෙන් එක නතර කළා. මේන් බලන්න නිල් පාට ඩොට් එක. ඒ කියන්නේ මොකද්ද? ප්‍රශ්වාස මධ්‍යස්ථානය. ප්‍රශ්වාස මධ්‍යස්ථානයෙන් ආවේගය එවනවා මෙහෙම උදර පේශි වලටයි. තව එකක් එවනවා මම ඒක ඇන්දෙන්නත් නැහැ. අඳින්න ගිහිල්ලා වැඩේ ඕගොල්ලෝ වෙන අදහසක් ගනීද කියලා මට බයයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. තවත් එකක් එනවා ඔහම ඇවිල්ලා මෙහෙම අභ්‍යන්තර අන්තර්පර්ශක පේශියට එනවා. ඉතින් බාහිර අභ්‍යන්තර කියලා මේක දෙකක් මට ඇඳලා පෙන්නන්න අමාරුයි. හරි. අභ්‍යන්තර අන්තර්පර්ශක පේශියටයි උදර පේශි වලටයි ආවේගය එනවා ප්‍රාශ්වාස මධ්‍යස්ථානයෙන්. ආවහම ඒ උදර පේශි සංකෝචනය වීම නිසා තමයි ගැඹුරු ප්‍රාශ්වාසය සිදුවන්නේ. මීට කලින් මම මේක ඔබට ඉගන්නුවා. පැහැදිලිනේ? කලින් සතියේ ඉගන්නුවා මේක වෙන හැටි. ගැඹුරු ආශ්වාසයයි ගැඹුරු ප්‍රාශ්වාසයයි වෙන හැටි. හරිනේ? පැහැදිලිනේ? ඒ නිසා 아무තෙන් නෝට් ලියන්න ඕනි නැහැ. ඊළඟට තව එකක්. හුස්ම ගන්න වේගය හෙවත් ශ්වසන ශීඝ්‍රතාවය හා ශ්වසන ගැඹුර ඉබේම වැඩි වෙනවා මෙන්න මෙහෙම වුණොත්. කොහොමද? අපි කිලෝමීටරයක් විතර දුර දිව්වොතින් එහෙම ඒ දුවනකොට අපේ හුස්ම ගන්න වේගය වැඩි වෙනවා. කොහොම? එහෙම වෙන්නේ කොහොමද? අපි එතකොට ඒක කරන්න හිතලා නෙමෙයි.
ආශ්වාස කරන වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ විනාඩියකට කරන ආශ්වාස වාර ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ශ්වසන ගැඹුර වැඩි වෙනවා. ඒක සිද්ධ වෙන්නේ හිතලා නෙමෙයි, ඉබේම සිද්ධ වෙනවා. ඒක වෙන්නේ කොහොමද? මේ බාණ්ඩ එක වෙන හැටි. අපි ගොඩාක් මහන්සි වෙනකොට අපේ රුධිරයේ තියෙන ඔක්සිජන් අපේ පේශි සෛල වලට වැඩිපුර ගන්නවා. වැඩිපුර ඔක්සිජන් ගන්නවා. එතකොට රුධිරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම පේශි සෛල සහ පටක වලින් නිපදවල රුධිරයට දෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීමට සංවේදී සෙන්සර් එකක් දාලා තියෙනවා. සෙන්සර් එකක්. ඒ සෙන්සර් තියෙන්නේ සංස්ථානික මහා ධමනියේ ශීර්ෂපෝෂී ධමනියේ තමයි සෙන්සර්ස් දාලා තියෙන්නේ. ඒ සෙන්සර් වලට කියන්නේ රසායනික ප්‍රතිග්‍රාහක කියලා. ඒවා මොනවට සංවේදීද? රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩිවීමට සංවේදී. රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වුණාම වෙන සිද්ධියක් තව තියෙනවා මම පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම. කාබන් ඩයොක්සයිඩ් රුධිරයේ දිය වෙනවා රුධිර ප්ලාස්මාවේ තියෙන ජලයේ දිය වෙලා හැදෙනවා H2CO3. ඊට මේක විඝටනය වෙලා හැදෙනවා H ධන සහ CO3 මයිනස් අයන. එතකොට රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වුණොත් මේක හැදෙන එක වැඩි වෙනවා. මේක හැදෙන එක වැඩි වුණොත් විඝටනය වැඩි වෙලා හයිඩ්‍රජන් ධන අයන ප්‍රමාණය වැඩි වෙනවා. ඔබ දන්නවා නේද? හයිඩ්‍රජන් ධන අයන ප්‍රමාණය මත රඳා පවතින සාධකයක් තියෙනවා. මොකද්ද? pH අගය කියලා. pH අගය කියන්නේ හයිඩ්‍රජන් ධන අයන සාන්ද්‍රණයේ ඍණ ලඝු අගය කියලායි කියන්නේ. හරිද? එතකොට හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය වැඩි වෙනකොට pH අගය මොකක් වෙනවද? අඩු වෙනවා. අන්නේ pH අගය හඳුනා ගන්නත් මෙයාට පුළුවන්. මම ඒ නිසා මෙතනින් දාන්නම් මෙන්න මෙහෙම. මෙයාට පුළුවන්ලු CO2 සාන්ද්‍රණය හඳුනා ගන්න පුළුවන්ලු. එහෙම නැත්නම් මෙයාට පුළුවන්ලු pH අගය හඳුනා ගන්න. දෙකම රසායනික දෙයක්නේ. pH අගය කියන්නේ රසායනික දෙයක්, කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය කියන්නේ රසායනික දෙයක්. ඒතර අපි වෙහෙස වෙනකොට මහන්සි වෙනකොට නිපදවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පටකවල වැඩි වීම නිසා pH අගය අඩු වෙනවා. ඒක සෙන්සර් එකක් තියෙනවා. මෙතන සෙන්සර් එකකුයි මෙතන සෙන්සර් එකකුයි. ඒ සෙන්සර් දෙකෙන් දැනගන්නවා දැන් රුධිරයේ CO2 සාන්ද්‍රණය තියෙන්න ඕනි මට වඩා වැඩි. අන්න එතකොට එයා පණිවිඩයක් එවනවා කොහාටද? මේ තියෙන්නේ ආශ්වාස මධ්‍යස්ථානයේට. මොකක්ද ඒකෙන් කියවෙන්නේ? ආශ්වාස මධ්‍යස්ථානයේට කියනවා මොකද්ද කියන්නේ? කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මොකද වෙන්නේ? වැඩි. මේ ගානට උස්ම අරගෙන මේ වෙහෙසකාරී වැඩේ කරන්න බෑ. පැහැදිලිද? මේ කාබන් ඩයොක්සයිඩ් ටික ඉක්මනින් අයින් කරන්න. කොහොමද අයින් කරන්න පුළුවන්? කාබන් ඩයොක්සයිඩ් ටික ඉක්මනින් අයින් කරන්න නම් ශ්වසනයේ සිදුවන වාර ගාන සහ ශ්වසන ගැඹුර මොනවා කරන්න ඕනද? වැඩි කරන්න ඕනි. එතකොට මොකද කරන්න ඕනි? මෙයා වේගෙන් ආවේගය වෙනවා, මේකටත් එවනවා, මෙතෙන්ටත් එවනවා. එතකොට මොකද වෙන්නේ? ශ්වසන වාර ගාන වැඩි වෙනවා, ශ්වසන ගැඹුර වැඩි වෙනවා. ඉක්මනින් කාබන් ඩයොක්සයිඩ් දේහෙන් අයින් වෙනවා. ආයි සාමාන්‍ය අගයට එනවනේ. සාමාන්‍ය අගයට ආපු ගමන් මෙයාට දැනෙනවනේ සාමාන්‍ය අගයට ආවා කියලා. pH එකේ සාමාන්‍ය අගයට ආවා කියලා දැනෙනවනේ. දැනෙච්ච ගමන් මොකද කරන්නේ? මෙයා මෙතනින් ආවේගය යවන එක නතර කරනවා. එතකොට මෙයා ඕනිවට වඩා වැඩියෙන් ආවේගය යවන එක නතර කරලා සාමාන්‍ය ශ්වසනය පවත්වාගෙන යනවා. බලන්නකෝ රෙගියුලේෂන් වෙන හැටි. හරි ලස්සනට රෙගියුලේට් වෙනවා. ඊළඟට තව එකක් තියෙනවා. ඒ තමයි පෙනහැල්ල කියලා කියන්නේ සබම් බෝල වගේ චූටි ගර්ත තියෙන ඊටාම තුනී ගර්ත බෝල තියෙන ව්‍යුහයක්. මේක ඕනිමට වඩා පිම්බුවොත් එහෙම ගර්ත පුපුරනවා. ඒක නිසා තමයි අර වෙන්ටිලේටර් එකක් ඇතුලේ දාලා ධන පීඩනයක් ඔස්සේ හුලං යවනකොට කොවිඩ් රෝගීන්ට බැරි වෙලා හරි චුට්ටක් හරි ඕනිමට වඩා වැඩි ප්‍රෙෂර් එකකින් හුලං යවුවොත් ගර්ත පුපුරනවා. ඒක නිසා මැරෙනවා නිකන්. ඒක නිසා මේ ඕනිමට වඩා ගර්ත පිම්බුනොත් එහෙම මැරෙනවා. එහෙනම් සියදිවි විනාශා ගැනීමට ඕනි කියලා හිතන කෙනෙකුට මොනවත් ඕනි නෑ. ඔය කුමිනාශකනම් මනම් බෙල්ල වල දාගන්න, කෝච්චියට බෙල්ල තියන්න. ඒව අපරාධ නේ. මිනිසුන්ටත් කරදරයිනේ. එතකොට යන මිනිසුන්ටත් කරදරයිනේ. අපිට පුළුවන් පෙනහැල්ලේ ගර්ත පුපුරවා ගන්න. පෙනහැල්ලේ ගර්ත පුපුරවාගෙන මැරෙන්න පුළුවන්. කොහොමද පෙනහැල්ලේ ගර්ත පුපුරවාගෙන මැරෙන්නේ? වැඩිපුර ආශ්වාස ගන්න. කොහොමද? දැන් මෙහෙම හිතා ගන්නකෝ. පෙනහැල්ලේ ගර්ත පිපිරෙනකම්ම ආශ්වාසය දිගටම ගන්නවා ප්‍රාශ්වාස නොකර. try කරලා බලන්න. කොහොමද? මේ ඔය එක තැනකින් පස්සේ හතර වෙනා නිකන් අනිත් පැත්තට චුස් ගාලා යනවා නිකන්. හරිද? එහෙම එකක් හදලා තින්නේ අය මෝඩකමට වැඩියෙන් හුස්ම ගන්න ගිහින් වැඩිපුර හුස්ම පුරවා ගන්න ගිහිල්ලා ඕනිමට වඩා හුස්ම ගිහිල්ලා අර ගර්තය ඇදීලා ටොක් ගාලා ගර්ත පුපුරලා යන්න ඉඩ තියෙනවා.
ඒක වළක්වන්න මෙකැනිසම් එකක් දාලා තියෙනවා. ඒ නිසා ඔබට ආශ්වාසය මෙහෙම අරගෙන යම් ප්‍රමාණයකින් එහාට ආශ්වාසය ගන්න බෑ. ටක් ගාලා ප්‍රාශ්වාසයට මාරු වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. මෙතන පෙනහැලි වල දාලා තියෙනවා ප්‍රසාර ප්‍රතිග්‍රාහක කියලා જાතියක්. ඒවත් සෙන්සර් එකක්. ඒවා ටෙන්ෂන් එකට සංවේදී, ප්‍රසාරණයට සංවේදී, ඇදීමට සංවේදී. ඒකේ දාලා තියෙනවා පෙනහැල්ලට ඇදෙන්න පුළුවන් උපරිමයක්. ඊට එහාට ඇදෙන්න ගියොත් ටක් ගාලා මෙතනින් පණිවිඩයක් නෙගටිව් පණිවිඩයක් යවනවා. කොහාටද? ප්‍රශ්වාස මධ්‍යස්ථානයට ආශ්වාස මධ්‍යස්ථානයට යවනවා. යවලා ආශ්වාසය නවත්තලා ප්‍රාශ්වාසය සිද්ධ කරනවා. ටක් ගාලා ආශ්වාසය නවත්තලා ප්‍රාශ්වාසය සිද්ධ කරනවා. ආශ්වාසය නවත්තලා ප්‍රාශ්වාසය සිද්ධ කරනවා. ප්‍රාශ්වාසය නවත්තලා ප්‍රාශ්වාසය සිද්ධ කරපු ගමන්ම නිකම්ම තුස් ගාලා ප්‍රාශ්වාසය සිද්ධ වෙනවා. මේ බලන්න එතනින් එහාට ටක් ගාලා අනිවාර්යෙන් ප්‍රාශ්වාසයට යනවාමයි. මෙන්න මේක කපලා දැම්මොත් මේ පරිපතේ විසන්ධි කළොත් අපිට පෙනහැල්ල පිපිරෙනකන් හුස්ම ගන්න පුළුවන්. ගර්ත පිපිරෙනකන් හුස්ම ගන්න පුළුවන්. ඒක හදලා තියෙන හැටි බලන්න. ඊළඟට මෙන්න මෙතන තියෙන මේ කළු පාටින් ඩොට් දෙකක්. මේකේ නම නියුමොටැක්සික් ප්‍රදේශය, අනිත් එක එනියුස්ටික් ප්‍රදේශය. තියෙන මොලේ කොටස තමයි වැරෝලි සේතුව. ඒකෙන් මොකද්ද කරන්නේ? කියලා පැහැදිලිව අපේ ගුරුවත් පොතේ දක්වලා නැහැ. පැහැදිලිව දක්වලා නැහැ. මම ඔබට පැහැදිලිව කියන්නම් මෙන්න මෙහෙමයි. නියුමොටැක්සික් ප්‍රදේශය ප්‍රස්වාසය සිද්ධ වෙන එක උත්තේජනය කරනවා. එනියුස්ටික් ප්‍රදේශය ආශ්වාසය සිදු වෙන එක උත්තේජනය කරනවා. දැන් මෙහෙම හිතන්නකෝ ආශ්වාස මධ්‍යස්ථානය මෙහෙම ආවේග නිකුත් කරන්න ගන්නවනේ. එතකොට මෙයා මොකද්ද එනියුස්ටික් එක්කෙනා මොකද්ද කරන්නේ? එයා ආශ්වාස මධ්‍යස්ථානයේ පණිවිඩයක් යවලා කියනවා රයිට්. ඕම දිගටම ආවේගය යවන්න කියලා. පැහැදිලිද? හැබැයි නියුමොටැක්සික් එක්කෙනා මොකද කරන්නේ? ටිකක් දුර ආශ්වාසය යනකොට එතනින් පණිවිඩයක් එවනවා ප්‍රශ්වාස මධ්‍යස්ථානයේට ආශ්වාසය නවත්තන්න ප්‍රශ්වාසය සිදු කරන්න කියලා. එහෙනම් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියට ඒක පාලනය කරන්න ආශ්වාස සහ ප්‍රශ්වාස මධ්‍යස්ථානය සුසුම්නා ශීර්ෂකයේ දායක වෙනවා වගේම නියුමොටැක්සික් සහ එනියුස්ටික් ප්‍රදේශත් දායක වෙනවා. දැන් මේකේ හරියට ඕගොල්ලෝ මේ ටික දැම්මද? මේම අපේ රූප සටහනේ තියනවාද? මෙතන ලං කරන්න. zoom කරන්න මේ කොටස හරියද? ඔබට පේනවද? මෙන්න මේකේ ඉඳන් ස්නායු සම්බන්ධයක් නිල් පාට ඩොට් එකට, මේකේ ඉඳන් ස්නායු සම්බන්ධයක් රතු පාට ඩොට් එකට. ඊට පස්සේ ප්‍රසාර ප්‍රතිග්‍රාහක වල ඉඳන් එන දම් පාට වයර් එක මේකටත් සම්බන්ධ කරලා තියෙනවා. මේ රසායනික ප්‍රතිග්‍රාහක වල ඉඳන් එන තැඹිලි පාට වයර් එක මේකට සම්බන්ධ කරලා තියෙනවා. මොකටද? ආශ්වාස මධ්‍යස්ථානයට. මේ කොළ පාට වයර් ඔක්කොම පටන් අරන් තියෙන්නේ ආශ්වාස මධ්‍යස්ථානයෙන්. නිල් පාට වයර් එක පටන් අරන් තියෙන්නේ ප්‍රාශ්වාස මධ්‍යස්ථානයෙන්. ඒවා හරියට තිතට තියෙන්න ඕනි, නැත්නම් වැරදි. හරි. දැන් අපිට මේක ඇඳ ගන්න පුළුවන් නම් මේක බලාගෙන අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න. අපි බලමු දැන්. අඳින්න වෙලාව හම්බ වුණානේ නේ. ඔව්. දැන් මෙන්න මේකත් ඕගොල්ලෝ විශේෂයෙන්ම මතක තියාගන්න. මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ තමයි සමහර විට මේ ඔන්ලයින් විදිහට උගන්වීමේදී පැය දෙකක් විතර උගන්වනකොට පැය 4ක විතර දේවල් ටිකක් කෙරිලා. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න ඔයගොල්ලෝ සාමාන්‍ය පන්තියේ වෙනදා වගේම පන්තියට ඇවිල්ලා මෙතන ඉඳගෙන ඉගෙන ගත්තා නම් මම මේ රූප සටහන ඇඳලා ඔබට වෙලාව දෙනවනේ මොනව කරන්නද මේ රූප සටහන අඳින්න. සමහර කෙනෙක් මේ රූප සටහන අඳින්න පැය භාගයකටත් වඩා වැඩි කාලයක් ගන්නවා. නමුත් අපි වීඩියෝ එකේ දෙන්නේ මේ විනාඩි 2ක් විතර වගේ වෙලාවක් තමයි මේ රූප සටහන තියලා තියෙන්නේ. පැහැදිලිද ඒක? ඒතර ඔබ කියයි විනාඩි 2කින් ඇඳ ගන්න බෑනේ කියලා. ඒතර ඔබට කරන්න තියෙන්නේ වීඩියෝ එක ඔබට පුළුවන් ස්ටොප් කරන්න. ප්ලේ වෙන්නේ නැති වෙන්නේ ස්ටොප් කරන්න පුළුවන්. ස්ටොප් කරලා ඔබට වෙලාව අරන් ඒක ඇඳ ගන්න පුළුවන්. හරි. හැබැයි විශේෂයෙන් ඕගොල්ලෝ නෙමෙයි දෙමව්පියෝ කියනවා පැය දෙකක් නෑනේ වීඩියෝ එක. ඔව් ඉතින් මට පුළුවන් ඕනි නම් වීඩියෝ එක පැය දෙකක් වෙන්න මේක අඳින්න තියෙන පැය භාගෙම වීඩියෝ එකේ තියලා තියන්න පුළුවන්. හරිද? එතකොට තේරුමක් නෑ නේද ඒක? හරි? ඒ නිසා සමහර වෙලාවට ඕගොල්ලෝ වෙනදා වගේම ඇවිල්ලා ලයිව් ක්ලාස් එකේ ඉගෙන ගන්නකොට පැය 3මාරක් 4ක් විතර කරපු ටික මේ විදිහට ඔන්ලයින් විදිහට කරනකොට පැය දෙකකින් කරන්න පුළුවන්. පැහැදිලිද ඒක? ඒතකොට අපි ඔබ දැනගන්න ඕනේ ඒකටත් එක තමයි මේ වෙලාව දීලා තියෙන්නේ කියලා. හරි. දැන් 26 වෙනි පිටුවේ මේක ඇඳන්නේ නේද? රයිට්. අපි යමු 25 වෙනි පිටුවට.
දැන් මම නෝට් එක කියවලා නෝට් එකේ තියෙන දේවල් ටික මේ රූප සටහනින් පැහැදිලි කරනවා. ඉස්සෙල්ලා කලේ රූප සටහනෙන් විස්තරේ පැහැදිලි කරපු එකනේ. දැන් නෝට් එකේ වචනෙන් වචනේ පැහැදිලි කරනවා. මාතුකාව මානව ශ්වසනයේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලියේ සමස්තිතික යාමනය. සාමාන්‍යයෙන් ශ්වසනය අනිච්ඡානුග ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් මගින් යාමනය වේ. ඔය දැන් ශ්වසනය කියන එක අනිච්ඡානුගතව තමයි යන්නේ. මොකද අපි කවදාවත් හිතාමතා හුස්ම ගන්නෙ නැහැ. ඕනි වුණොත් හිතාමතා හුස්ම ගන්නත් පුළුවන්. ඒ වුණාට ඒක ඔටෝමැටිකලි සිද්ධ වෙන්නදලා අපි ඉන්නවා. මෙම යාන්ත්‍රණය රුධිර සංසරණය සමග සිදුවන වායු හුවමාරුව හා පරිවෘත්තීය ඉල්ලුම අතර සම්බන්ධීකරණය සිදු කිරීමට ආධාර වෙයි. ඔව්. ඒ කියන්නේ දැන් අපේ දේහයේ සිද්ධ වෙන පරිවෘත්තීය නිසා පටක වලින් වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් පිට කරන්න කියනවා නම් වැඩියෙන් ඔක්සිජන් දෙන්න කියනවා නම් ඔටෝමැටිකලි ශ්වසන පද්ධතියේ ශ්වසන වේගය සහ ශ්වසන ගැඹුර ඔටෝමැටිකලි වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පරිවෘත්තීය හරි අඩුයි නම් අපි ඉඳගෙන පුටුවක් කුට්ට වෙලා බොහොම විවේකීව ඉන්නවා නම් දැන් රුධිරයට හෝ පටක වලට ඔක්සිජන් එච්චර ඕනි නැහැ. කාබන් ඩයොක්සයිඩ් එච්චර පිට කරන්න නැහැ. එතකොට සාමාන්‍ය ගානකට කරගෙන යන්න පුළුවන්. පුටුවෙන් නැගිටලා අපි උඩ පැනගෙන ගියොත් එහෙනම් පැය භාගයක් විතර අන්න එතකොට මොකද වෙන්නේ? අර පුටුවේ ඉඳගෙන ඉන්න ගානට ඔක්සිජන් තිබිලා මදි. ඒ ගානට කාබන් ඩයොක්සයිඩ් පිට කළා මදි. ඒ හින්දා වැඩිපුර ඔක්සිජන් ගන්න ඕනි. වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් පිට කරන්න ඕනි. එතකොට ශ්වසනයේ වේගය වැඩි වෙන්න ඕනි. ඒක අපි හිතා කරන්න ඕනි නෑ. ඔටෝමැටිකලිම වැඩි වෙනවා. පරිවෘත්තීය අවශ්‍යතාවයට ගැළපෙන පරිදි ඔක්සිජන් දෙන්න ඔටෝමැටිකලි මේක ඩිසයින් කරලා තියෙනවා. හරි. සුසුම්නා ශීර්ෂකයේ ප්‍රධාන ශ්වසන යාමන මධ්‍යස්ථානයේ වෙයි. එය මොළයේ අපර පාදීය කොටසේ අඩංගු වෙයි. මේ තියෙන එක හරි. මේ තියෙන්නේ මස්තිෂ්කය, මේ අනුමස්තිෂ්කය, මේ වැරෝලි සේතුව, මේ තමයි සුසුම්නා ශීර්ෂකය. ඒතකොට ශ්වසනයේ ප්‍රධාන යාන්ත්‍රණය පාලනය කරන්නේ සුසුම්නා ශීර්ෂකයේ මගින්. මේක සුසුම්නාවට උඩින් මේ මොළයේ පහළම කොටසේ තමයි තියෙන්නේ සුසුම්නා ශීර්ෂකය කියන එක. හරි. රයිට්. එම මධ්‍යස්ථාන වලින් ශ්වසනයේ මූලික රිද්මයන් යාමනය කරනු ලබයි. ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස සිදුවන රිද්ම් එක පාලනය කරනවා. මෙම ක්‍රියාවලිය ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් මගින් යාමනය කරනු ලබයි. ඒවත් පස්සේ කියන අන්තිමට. පෙනහැලිවල පටක ප්‍රසාරණය වීම නැත්නම් ඇදී ඇති ප්‍රමාණය හඳුනා ගන්නු ලබන ප්‍රතිග්‍රාහක තියෙනවා මේ තියෙන්නේ. මේ ප්‍රතිග්‍රාහක වලට පුළුවන් පෙනහැල්ල කොච්චර ඇදිලාද කියලා හඳුනා ගන්න. කොටාක් ඇදිලාද මේ ගානට ඇදිලාද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒවට කියන නම මොකද්ද? ප්‍රසාර ප්‍රතිබිම්බය ලෙස හැඳින්වේ. මල මගුලක්. ප්‍රසාර ප්‍රතිබිම්බය කියලා එකක් නෑ. ඒ වැරදිලා. ප්‍රසාර ප්‍රතිග්‍රාහක ලෙස හැඳින්වේ. ප්‍රසාර ප්‍රතිග්‍රාහක ලෙස හැඳින්වේ. ඒවට කියන්නේ ප්‍රසාර ප්‍රතිග්‍රාහක කියලා. හැබැයි මරු වැඩ වෙනවා. ඒ හින්දා හොම වැරද්දක් දෙකක් ඔය ටියුට් එකේ තියෙන එකත් හොඳයි. මොන වගේ වැරදිද? මොන වගේ වැඩද? සමහර අය මේ ටියුට් එක කොහෙන් හරි අරගෙන ළමෙක්ගෙන් අරගෙන හරි කාඩ් එකක් අරගෙන ටියුට් එක අරගෙන හරි කොහොම හරි මේ ටියුට් එකේ තියෙනවනේ මේ පහළ තියෙනවනේ මේ මගේ නමත් එක්ක කොටසක් ඒ ටික මකලා දාලා මේ ටියුට් එක මේ විදිහටම ගහලා සමහර ඈත ප්‍රදේශවල මොනරාගල ඒ වගේ හරිද? එතකොට ඒ වගේ ප්‍රදේශවල ඈත ප්‍රදේශවල සමහර ගුරුවරුද නැද්ද දන්නෙත් නැහැ. දීලා මේකම උගන්වනවා. ඒ උගන්වනකොට මෙතන ප්‍රසාර ප්‍රතිග්‍රාහක කියලා නෙන්න ඕනි. ඒක වෙනස් කරලා නැහැනේ. ඒක ඒ විදිහටම උගන්වනවා. ළමයෝත් ඒ විදිහටම පාඩම් කරනවා. ඒ කියන්නේ සමහරවිට මේකේ තියෙන විදිය හරිම විදිය කියලා හිතනවා. හැබැයි මම ඕගොල්ලන්ට උගන්වද්දි මේකේ සමහර වචන වල අඩුපාඩු තියෙනවත් හදාගෙන යනවා. හරිද? ඉතින් අර එහෙම හොර වැඩ කරන අයට එක අතකින් ඒකත් පාඩමක්. හරි? ගැඹුරු ආස්වාසයකදී පෙනහැලි අවශ්‍ය ප්‍රමාණයට වඩා අධිකව වාතනය වී ඇදී පවතින විට මෙම සංවේදී ප්‍රතිග්‍රාහක, ඒ කියන්නේ ප්‍රසාර ප්‍රතිග්‍රාහක උත්තේජනය වී සුසුම්නා ශීර්ෂකයේ අඩංගු යාමන මධ්‍යස්ථානයේ පාලක පරිපත ලෙස ක්‍රියා කරන නියුරෝන වෙත ආවේග සම්ප්‍රේෂණය කරනු ලබයි. ඒ කියන්නේ මෙයා මෙහිම ආවේග ගෙනියනවා මේ තැන්වල තියෙන නියුරෝන පරිපත වලට ආවේග ගෙනියනවා. හරිද? ඒ කියන්නේ ඕනිමට වඩා ඇදුනොත්. එමගින් තවදුරටත් ආස්වාසයේ නිෂේධනය වී පෙනහැලි අධික ලෙස ප්‍රසාරණය වීම වළක්වනු ලබනවා. ටක් ගාලා ප්‍රාස්වාසයට හරවනවා.
ඒ මගින් පෙනහැලි වල ගර්ථ පුපුරන්න තියෙන හැකියාව අඩු කරනවා. එතකොට මෙතනින් ගිනියන ආවේගය මේගොල්ලන්ට දුන්නාම මේගොල්ලෝ දැනගන්න පණිවිඩය මොකද්ද? මේක දැන් ඇදෙන්න පුළුවන් උපරිමයට ඇදිලා ඔయిత වැඩි ඇදුනොත් ওই පුපුරයි මේක වහාම ආස්වාසය නතර කරන්න කියලා මේ බූරුවාට කියලා තමයි කියන්න නෙවෙයි. මේ බූරුවාගේ ආස්වාසය සිද්ධ වෙන එක නවත්තන්න කියලා කියනවා. හරි? කියන්නේ බූරුවන්ගේ ආස්වාසයේදී නෑ මිනිසුන්ගේ ආස්වාසයේදී හරි. right. ඊට පස්සේ ශ්වසන යාමනයේදී සුසුම්නා ශීර්ෂයේ පටක තරලයේ pH අගයේ වෙනස් වීම වැදගත් වේ. මොකේ සුසුම්නා ශීර්ෂකයේ පටක තරලයේ. ඔය ඉතින් සුසුම්නා ශීර්ෂකයේ හැදිලා තියෙන්නේ සෛල එකතු වෙලා හැදුණු පටක වලින්නේ. ඒතකොට පටක අතර තියෙනවානේ පටක තරලයක් කියලා එකක් නේද? ওই පටක තරලයේ යම්කිසි pH අගයක් තියෙනවා. හරි. මෙහිදී සුසුම්නා ශීර්ෂකයේ යාමන මධ්‍යස්ථානය පටක තරලයේ pH අගය කියන තැනටත් කමාවක් ඕනේ. රුධිර CO2 සාන්ද්‍රණය මිනුම් කරන දර්ශකයේ ලෙස යොදා ගනී. සුසුම්නා ශීර්ෂකය කොහොමද කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය හඳුනාගන්නේ? අඩු වැඩි වීම. මේක හඳුනාගන්නේ pH අගයේ වෙනස් වීම මගින්. තේරෙනවද කියන එක? ඒ කියන්නේ මේ සුසුම්නා ශීර්ෂකයේ තියෙන සෛල අතර අවකාශවල පිරීලා තියෙන පටක තරලය ගත්තොත්, අන්තර්සෛලීය තරලය ගත්තොත්, අන්නේ තරලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් කොච්චරක්ද කියලා හඳුනාගන්නේ කොහොමද? ඒ කාබන් ඩයොක්සයිඩ් දියවීමෙන් ඇතිවන pH අගයේ වෙනස් වීමෙන් තමයි හඳුනාගන්නේ. දන්නවනේ. කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණොත් එහෙම pH අගය අඩු වෙලා ආම්ලික වෙනවා. අන්න එකෙන් තමයි හඳුනාගන්නේ. හරි. බලන්න ඒක ලස්සනට කියලා තියෙන හැටි. මෙහිදී සුසුම්නා ශීර්ෂකයේ මේ තියෙන යාමන මධ්‍යස්ථානය පටක තරලයේ pH අගය කියන එක රුධිරයේ CO2 සාන්ද්‍රණය මැනගන්න දර්ශකයේ ලෙස යොදා ගන්නවා. ඒ කියන්නේ සුසුම්නා ශීර්ෂකය හරිද? කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය හඳුනා ගැනීමට දර්ශකයක් ලෙස යොදාගන්නේ ඒ සුසුම්නා ශීර්ෂකයේ පටක තරලයේ තියෙන pH අගයේ මොනවා වීමද? වෙනස් වීම. පැහැදිලිනේ? right. ඊට පස්සේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වැඩි විට රුධිරයේ CO2 සාන්ද්‍රණය වැඩි වේ. CO2 මස්තිෂ්ක සුසුම්නා තරලයට විසරණය වන බැවින් එම තරලයේ CO2 සාන්ද්‍රණය වැඩි වේ. පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වැඩි විට රුධිරයේ CO2 සාන්ද්‍රණය වැඩි වෙනවා. දැන් මේ ඕනෑම අවයවයක් ඇතුලේ තියෙනවානේ රුධිර නාල. මේ රුධිර නාල ඇතුලේ තියෙනවානේ රුධිරය. ඒ රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඒ රුධිරයේ තියෙන ඔක්සිජන් නේ යන්නේ පටකවල තියෙන කාබන් ඩයොක්සයිඩ් නේ ඒකට එන්නේ. ඒතර රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණොත් එහෙම මේකේ පටක තරලෙත් කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. තව මේකේ තියෙනවා තරලයකුත්. මොකක්ද ඒ තරලේ නම? මස්තිෂ්ක සුසුම්නා තරලය. හරි? එතකොට රුධිරයේ CO2 වැඩි වුණොත් මස්තිෂ්ක සුසුම්නා තරලයේ CO2 ප්‍රමාණය මොකක් වෙනවද? වැඩි වෙනවා. මස්තිෂ්ක සුසුම්නා තරලයේ CO2 ප්‍රමාණය වැඩි වුණොත් අර පටක තරලයේ CO2 ප්‍රමාණය වැඩි වෙනවා. හරි. CO2 ජලය හා ප්‍රතික්‍රියා කර කාබනික් අම්ලය සාධන අතර ඉන්පසු කාබනික් අම්ලය විඝටනය වී HCO3 - IH ධන සාධයි. මේ තියෙන්නේ මං ලිව්වේ කලින් මේ තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එම නිසා CO2 සාන්ද්‍රණය වැඩි වීම මගින් හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය වැඩි වේ. ඒ නිසා pH අගය අඩු වෙනවා. මෙච්චරයි. ඔය මස්තිෂ්ක සුසුම්නා තරලය අමතක කරලා දාන්න. ඒක අමතක කරන්න. පටක තරලයත් අමතක කරලා දාන්න. ඒකත් අමතක කරලා දාන්නකෝ. ඒ දෙක පැත්තකින් තියන්නකෝ. සුසුම්නා ශීර්ෂකය ඇතුලෙන් රුධිර වාහිනිය යනවා කියලා දන්නවනේ. දන්නවද? ඇඟේ තියෙන ඕනම කොටස් ඇතුලෙන් රුධිර වාහිනිය යනවා. සුසුම්නා ශීර්ෂකයේ තියෙන රුධිර වාහිනිය ඇතුලේ හරිද? ඔව්. pH අගය අඩු වෙන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ? අපේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර දිය වෙලා රුධිර ප්ලාස්මාවේ තියෙන ජලයේ කාබනික් අම්ලය හැදිලා ඒක විඝටනය වෙලා හයිඩ්‍රජන් අයන වැඩිපුර හදනවා. හයිඩ්‍රජන් අයන වැඩිපුර හැදුනහම ඒතර රුධිර ප්ලාස්මාවේ හයිඩ්‍රජන් අයන ප්‍රමාණය වැඩි වෙනකොට හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය වැඩි වුණොත් pH අගය අඩු වෙනවා. එතකොට මේ සුසුම්නා ශීර්ෂකයේ ඇතුලේ තියෙන රුධිර වාහිනී ඒ රුධිර වාහිනී වල pH අගය අඩු වෙලා කියලා මේ දෙන්නට දැනගන්න පුළුවන්. එයාට දැනෙනවා අම්මට සරි. pH අගය අඩු වෙලා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙලා. දැන් මේ ගානට සුසුමනය කළා බෑ. මේ කාබන් ඩයොක්සයිඩ් ටික පිට කරන්න ඕනේ කියලා එයා දැනගන්නවා. මෙම pH වෙනස සුසුම්නා ශීර්ෂකයේ සංවේදී ප්‍රතිග්‍රාහක මගින්
සංවේදී ප්‍රතිග්‍රහ කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ දෙන්න. හරි? මගින්. ප්‍රධාන රුධිර වාහිනී වල සංවේදී ප්‍රතිග්‍රාහක මගින් මහා ධමනි වක්‍රයේ හා සීතසකෝණ ධමනියේ පිටියේ පවතින ප්‍රතිග්‍රහණය කර හඳුනා ගන්නවා. ඒ කියන්නේ මෙහෙමයි. මේක දිගේ යන්නේ මොනවද? රුධිරය. මේක දිගේ උඩට යන්නේ මොනවද? මොළයට රුධිරය. මේක ඇතුලේ මොනවද තියෙන රුධිර වාහිනී? ඔය හැමතැනම රුධිරය තියෙනවා. මෙතනක් තියෙනවා සෙන්සර් එකක්, මෙතනක් තියෙනවා සෙන්සර් එකක්. මේ දෙකත් සෙන්සර් ලෙස ක්‍රියා කරනවා. ඒතර ඒගොල්ලෝ හඳුනා ගන්නවා රුධිරයේ pH එකේ අඩුයි කියලා. මෙයාත් හඳුනා ගන්නවා, මෙයාටත් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ සුසුම්නා ශීර්ෂකයේ තියෙන සංවේදී සෛල මගිනුත් හඳුනා ගන්නවා pH එකේ අඩු වුණා කියලා. මේගොල්ලොත් හඳුනා ගන්නවා pH එකේ අඩු වුණා කියලා. ඒතර මේගොල්ලන්ගෙනුත් පණිවිඩය එනවා pH එකේ අඩු වුණා කියලා. මෙයාටත් දැනෙනවා pH එකේ අඩු වුණා බව. ඒතර එයාට pH එකේ අඩු වුණා බව දැනෙනකොට තව කොහෙන් හරි කිව්වොත් pH එකේ අඩු වෙලා කියලා වැඩේ හොඳටම ෂුවර්නේ. ඔව් හොඳටම ෂුවර් කරගන්නවා. මෙම pH අඩුවීම ප්‍රතිග්‍රහණය කර ස්නායු ආවේග ශ්වසන යාමන මධ්‍යස්ථානයේ වෙත සම්ප්‍රේෂණය කරනවා. ඉතින් මේ දිනේ සම්ප්‍රේෂණය කරනවා. ඊට ප්‍රතිචාර ලෙස සුසුම්නා ශීර්ෂකයේ යාමන මධ්‍යස්ථානයේ මගින් දැන් ඕගොල්ලෝ හොයයි යාමන මධ්‍යස්ථානය කියන්නේ මොකක්ද කියලා නේද? ඔව් ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ. යාමන මධ්‍යස්ථානය සුසුම්නා ශීර්ෂකයේ යාමන මධ්‍යස්ථානය ස්වසන යාමන මධ්‍යස්ථානය වෙන එකක් නෙමෙයි. ආශ්වාස මධ්‍යස්ථානයේ ප්‍රාශ්වාස මධ්‍යස්ථානයේ එකතුවට කියන්නේ සොසන යාමන මධ්‍යස්ථානය කියලා. සොසන යාමන මධ්‍යස්ථානය. සුසුම්නා ශීර්ෂකයේ යාමන මධ්‍යස්ථානයේ පාලක පරිපත මගින් පාලක පරිපත කියලා කියන්නේ මෙන්න මේ දෙන්නාගේ තියෙන ස්නායු තන්තු සහ ඒවයින් එන වයර් හරිද? පාලක පරිපත මගින් අන්තර්පාර්ශ්වික පේශි හා මහා ප්‍රාචීරයේ වෙත ස්නායු ආවේග සම්ප්‍රේෂණය කරනවා. මේ යන්නේ මෙතින් සම්ප්‍රේෂණය කරනවා. කරලා ශ්වසන වේගය හා ශ්වසන ගැඹුර වැඩි වෙනවා. මම මුලින් ඉඳන් දැන් ආයෙ කියන්නද මෙහෙමයි. දැන් මෙහෙමයි. අපේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට අපේ සෛලවල ශ්වසන වේගය වැඩි වෙලා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. පිට කරන කාබන් ඩයොක්සයිඩ් රුධිරයට යනවා. රුධිරයේ දිය වෙනවා. මේ කාබනික් අම්ලය හැදෙනවා. ඒක විඝටනය වෙනවා. විඝටනය වෙලා හයිඩ්‍රජන් අයන නිදහස් වෙනවා. හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒතර pH එකේ අඩු වෙනවා. එතකොට මෙන්න මේ සුසුම්නා ශීර්ෂකයේ ඇතුළෙනුත් රුධිරය යනවනේ. මේක ඇතුළෙන් විතර රුධිරය යන විදිහක් නෑ. නොයා ඉන්න බෑනේ. මේ හැම එකක් අස්සෙම රුධිරය යනවා. එතකොට මේ සුසුම්නා ශීර්ෂකයේ දැනගන්නවා රුධිරේ pH එකේ අඩු වෙලා. එයා ඒක දැනගන්නකොට මේ දෙන්නත් දැනගෙන මෙතනිනුත් පණිවිඩයක් එවනවා රුධිරේ pH එකේ අඩු වෙලා කියලා. ඒතර එයා හොඳටම ෂුවර් ඒක. අන්න එහෙම වෙච්ච ගමන් මෙයා මොකද කරන්නේ? මෙන්න මේ කොළ පාට වයර් ටික දිගේ මෙතෙන්ට ආවේගය වෙනවා. එතකොට මොකද වෙන්නේ? විනාඩියකට සිදුවන ශ්වසන වාර ගාන වැඩි වෙනවා, ශ්වසන ගැඹුර වැඩි වෙනවා. හරිනේ? එතකොට ශ්වසන ගැඹුර වැඩි වෙනකොට අපි කියන්නේ හති දානවා කියලා. එතකොට මොකද වෙන්නේ? අර රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පෙනහැලි හරහා වැඩිපුර එළියට පිට කරලා දානවා. එතකොට මොකද වෙන්නේ? මෙවිට වැඩිපුර CO2 ප්‍රාශ්වාසය මගින් පිට කිරීම වැඩිකොට රුධිරයේ pH අගය සාමාන්‍ය අගයට පත් කරනවා. pH අගය අඩු වුණා. ඒ අඩු වුණේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම නිසා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රාශ්වාසය මගින් පිට කරා රුධිරයේ pH අගය සාමාන්‍ය අගයට එනවා කීයද? pH අගය කීයද? 7.4යි. ඒ කියන්නේ 7.4 කියන්නේ නිකන් ආම්ලික මේ උදාසීන මට්ටමනේ. ආම්ලික වුණා. ඒක ආයෙත් මේ මට්ටමට ගෙනාවා. 7.4ට ආපුවම මෙයාට දැනෙනවා. දැනෙච්චාම මෙයා පණිවිඩය වෙන එක නතර කරනවා. පැහැදිලිද? මෙයාටත් දැනෙනවා සාමාන්‍ය pH අගයට ආවා කියලා. එතකොට මෙයා සාමාන්‍ය විදිහට ආවේගය වලා මේකෙන් එවන එක නතර කරනවා. සාමාන්‍ය විදිහට ආවේගය වලා සාමාන්‍ය විදිහට සුසනය කරගෙන යනවා. ආයෙ ටිකක් වේලාවකින් අපි කන්දක් නගින්න ගියොත් එහෙම වේගෙන් එතකොට ආයෙත් මොනව වෙනවද කියන්නේ? අපේ පේශවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට කාබන් ඩයොක්සයිඩ් නිපද වෙන එක වැඩි වෙනවා, රුධිරය දිය වෙනවා. එතකොට මෙයාට දැනෙනවා pH එකේ අඩු වෙනවා කියලා. මෙයා ආපහු පණිවිඩයක් කරනවා. ආයෙත් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි, pH එකේ වැඩි අඩුයි කියලා, ආම්ලිකයි කියලා. එතකොට ආයෙමත් වේගය වැඩි කරන්න පුළුවන්. බාට රෙගියුලේට් කරන්න හැටි. ඊට පස්සේ කියනවා මානව ශ්වසන යාමනය කිරීමට O2 සාන්ද්‍රණයේ තියෙන අවම බලපෑමක්ලු. ඇත්ත තමයි නේද? අපි මෙච්චර වෙලා කිව්වේ අපි මහන්සි වෙනකොට සෛලවල වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා.
ඒක රුධිරයේ දිය වෙනවා, කාබනික් අම්ලය හැදෙනවා, ඒක විඝටනය වෙනවා, හයිඩ්‍රජන් අයන නිදහස් වෙනවා. ඒවා වැඩිපුර දියවීමෙන් pH එකේ අඩු වෙනවා කියලා තමයි කිව්වේ. හරි අපිට මෙහෙම තර්ක කරන්න බැයිද? අපි වැඩිපුර මහන්සි වෙනකොට රුධිරයෙන් ඔක්සිජන් ගන්නවා වැඩි වෙනවා. ඒ නිසා රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙන එක මෙයාටයි අඳුන ගන්න පුළුවන් වෙනවා කිව්වොත් ඒක එච්චර සාධාරණ නැහැ. සාධාරණ නැහැ. ඇයි දන්නවද? pH අගය හඳුනා ගන්න තරම් මේවා ඔක්සිජන් සාන්ද්‍රණයට සංවේදී නැහැ. මම කියන්නේ හඳුනාගන්නේ නැහැම කියලා. යම් ප්‍රමාණයකට හඳුනාගන්න පුළුවන්. හැබැයි වැඩිපුර හඳුනාගන්නේ pH අගය. එහෙනම් අපේ ශ්වසන රිද්ම් එක පාලනය කරන්න වැඩිපුර දායක වෙන්නේ රුධිරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම නෙවෙයි. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීම. කියවලා බලමු අපි. O2 සාන්ද්‍රණය ඉතා කුඩා වන විට කියන්නේ අඩු වන විට මහා ධමනීය හා ශීර්ෂකෝෂී ධමනි බිත්තිවල පිහිටි සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වී ජනනය වන ආවේග සුසුම්නා ශීර්ෂකයේ ශ්වසන යාමන මධ්‍යස්ථානයේ සම්ප්‍රේෂණය වීමෙන් ශ්වසන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. නමුත් ඒ තියෙන ප්‍රතිග්‍රාහක වලට ඔක්සිජන් සාන්ද්‍රණය හඳුනා ගන්නවට වඩා සංවේදීකම වැඩි pH අගය වෙනස් වීම හඳුනා ගන්න තියෙන සංවේදී බව. මානව ශ්වසන යාමනය සඳහා ඒක පටන් ගන්න කලින් එසේ වුවත් කියලා දාන්න ඕනේ අනිවාර්යෙන්ම නැත්තම් ගැලපෙන්නේ නැහැ. 20 පටන් ගන්නකොට එහෙම එන්න ඕනේ. එසේ වුවත් ඒ කියන්නේ එහෙම අඳුනා ගන්න පුළුවන් ඔක්සිජන් වෙනස් වීම එසේ වුවත් ශ්වසන යාමනය සඳහා දායක වන ප්‍රධානම සාධකයේ රුධිරයේ CO2 සාන්ද්‍රණය වැඩිවීමයි. විභාගයට ඔබෙන් අහන්න පුළුවන් මිනිසාගේ ශ්වසන යාමනය සඳහා බලපාන රුධිරයේ පවතින ප්‍රධානම සාධකය මොකක්ද කියලා අහන්න පුළුවන්. එතකොට කියන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ වැඩිවීම තමයි. ඔක්සිජන් සාන්ද්‍රණයේ අඩුවීම යම් ප්‍රමාණයකට බලපාන්න පුළුවන්. හැබැයි බලපෑම අවමයි. හරි. අන්තිම එක. ඔක්කොම කියලා කියනවා සුසුම්නා ශීර්ෂකයේ අඩංගු ශ්වසන යාමන මධ්‍යස්ථානයට අමතරව මේකට අමතරව තව දෙන්නෙක් ඉන්නවලු. හරි. වැරෝලි සේතුවේ අඩංගු අමතර ස්නායු පරිපත මගින්ද මානව ශ්වසන යාමනය සඳහා දායකත්වයක් සපයයි. දායකත්වය මොකක්ද කියලා කියන්නේ නැහැ. ඕන නැතුව ඇති ඒලවල වලට. හරි. මේ සඳහා දායක වන මධ්‍යස්ථාන දෙකක් වැරෝලි සේතුවේ තියෙනවා. එනියුස්ටික් ප්‍රදේශයයි නියුමොටැක්සික් ප්‍රදේශයයි. ඕනි නම් ලියාගන්න එනියුස්ටික් ප්‍රදේශය ආශ්වාසය උත්තේජනය කරයි, නියුමොටැක්සික් ප්‍රදේශය ප්‍රාශ්වාසය උත්තේජනය කරයි. නියුමොටැක්සික් ප්‍රදේශයේ ප්‍රාශ්වාසය උත්තේජනය කරයි. ඔන්න එහෙනම් මේ රූප සටහන ඇතුලේ තියෙනවා මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය ස්නායු පද්ධතිය මගින් පාලනය කරන හැටි. මේ පැත්තට ආවේගය යනකොට මේ පැත්තට මේ ඊතල දාලා තියෙනවා. මේකේ ඉඳන් ආවේගය එනකොට මේ පැත්තට ඊතල දාලා තියෙනවා. පැහැදිලිනේ? මෙහි මේ ගැඹුරු ප්‍රාශ්වාසය ගැන නෝට් එකේ සඳහනක් නැහැ. ඒත් මම ඇඳලා තියෙනවා. හරි. ශ්වසන පද්ධතියේ පාඩමේ අවසාන හරිය දැන් අපි මේ ඉන්නේ. ශ්වසන චක්‍රය කියලා එකක් තියෙනවා. රෙස්පිරේටරි සයිකල් එක. මොකද්ද ශ්වසන චක්‍රය කියන්නේ? එක ශ්වසනයකදී සිදු කරන එක සාමාන්‍ය ශ්වසනයකදී සිදු කරන ආශ්වාසයයි ප්‍රාශ්වාසයයි එකට ගත්තොත් අපි ඒකට කියනවා එක ශ්වසන චක්‍රයක් කියලා. එක ශ්වසනයකදී සිදු කරනු ලබන ආශ්වාසයක් ප්‍රාශ්වාසයත් දෙකම එකතු කරලා ගත්තාම කියනවා ශ්වසන චක්‍රය කියලා. පරණ සිලබස් එකේ තව අමුතු කතාවක් තිබුණා. එක ආශ්වාසයක් එක ප්‍රාශ්වාසයත් ඊළඟ ආශ්වාසය ආරම්භ කිරීමට පෙර කෙටි විරාමයක් කියලා. ඒව නැතුව ගිහින් දැන් පරණ පොත්වල පරණ පාස් පේපර්ස් වල උත්තර ඒවයි බැලුවොත් ඔබ ටිකක් අන්දමන්ද වෙනවා. ඒකයි මම ඒවා කියන්නේ. දැන් ගන්නේ එක ආශ්වාසයකුයි එක ප්‍රාශ්වාසයකුයි ගත්තාම ඒක ශ්වසන චක්‍රයක්. ශ්වසන වේගය කියලා ගත්තොත් විනාඩියකට එන චක්‍ර ගාන. විනාඩියකට ශ්වසන චක්‍ර ගාන තමයි ශ්වසන වේගය. ඒ චක්‍ර ගාන 12ත් 15ත් අතර වෙනවා. ඒ කියන්නේ අපි විනාඩියකදී ආශ්වාසයයි ප්‍රාශ්වාසයයි සහිත එක සයිකල් එකක් ගත්තොත් ඒ වගේ ඒවා අඩුම 12ත් වැඩිම 15ත් යනවා.
විනාඩියක් මැනගෙන ඔබට බලන්න පුළුවන් ආස්වාස ප්‍රාස්වාස ගත්තම 1යි ඊළඟ ආස්වාසයේ ප්‍රාස්වාසයේ ගත්තම 2යි ඒ විදිහට ගණන් හැදුවොත් 12ත් 15ත් අතර ගණනක් එනවා නිරෝගී වැඩුණු පුජ්‍යලයේගේ විවේකී අවස්ථාවේදී තියෙන ශ්වසන වේගය ඒකයි. දැන් මම ඉන්නේ 27 වෙනි පිටුවේ. බලන්න මෙන්න මේ කරුණ. එක් ශ්වසනයකදී සිදුවන ආශ්වාසයක් හා ප්‍රාශ්වාසයක් ශ්වසන චක්‍රයක් ලෙස නම් වේ. විවේකීව සිටින නිරෝගී වැඩිහිටි පුජ්‍යලයකගේ සාමාන්‍ය ශ්වසන ශීඝ්‍රතාවය මිනිත්තුවකට ශ්වසන චක්‍ර 12ත් 15ත් අතර අගයක් ගනී. එතෙන්ටම ලියන්න. වෙහෙස වීමේදී හෝ ව්‍යායාම ගැනීමේදී මෙම අගය මීට වඩා වැඩිවීම සිදුවේ. මෙම අගය මීට වඩා වැඩිවීම සිදුවේ. ඊට පස්සේ ඒ පිටුවේ උඩට යනවා ශ්වසන චක්‍රයකදී කියලා පටන් ගන්නවා නේද? එතෙන්දී මාතෘකාවක් ඕනේ මෙන්න මෙහෙම. ශ්වසන පරිමා කියලා මාතෘකාවක් රතු පාටින් ඒකට ඕනේ. ශ්වසන පරිමා කියලා මාතෘකාවක් ඕනේ. ශ්වසන චක්‍රයකදී පෙනහැලි තුලට ඇතුල් වන හා ඉන් පිටවෙන වායු ප්‍රමාණය අදාළ අවස්ථාවේ ආශ්වාස හා ප්‍රාශ්වාස තත්වයේ මත රඳා පවතී. කොච්චර හුලං ඇතුල් වෙනවද කියන එක ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ මත රඳා පවතී. මෙසේ පෙනහැලු තුලට ඇතුල් වන හෝ පිටවන ශ්වසන වායු පරිමා නැත්නම් පෙනහැලි පරිමා ප්‍රධාන වර්ග 4යි. පෙනහැලි පරිමා වර්ග 4ක් තියෙනවා. දැන් මේක දිහා බලන්න. පෙනහැලි පරිමා 4ක් තියෙනවා. මං දාන්නම් පෙනහැලි පරිමා 4. මෙන්න 1 මෙන්න 2 මේක 3 මේක 4 කියලා දාන්නම්. මේක තමයි එකට එන්න ඕනි. හරි. ඉලක්කම් පොඩ්ඩක් වැරදුනා. අත්‍තරම කියනවා උදම් පරිමාව කියන එක තමයි එකට එන්න ඕනි. අතිරේක ආශ්වාස පරිමාව කියන එක ඊළඟට, ශේෂ පරිමාව කියන එක ඊළඟට, අතිරේක ප්‍රාශ්වාස පරිමාව කියන එක ඊළඟට එන්න ඕනි. හරි? 4යි ඒ වයින්. හරි? ඒක පේන්නේ නැහැ වගේ නේද? අපි පාට පොඩ්ඩක් වෙනස් කරමු. ඒ වගේම අංකෙත් වෙනස් කරමු අපි. උදම් පරිමාවට දෙමු 1. මේකට 1 දෙමු. ඊට පස්සේ අතිරේක ප්‍රාශ්වාස පරිමාවට 2 ඉලක්කම දෙමු. අතිරේක ආශ්වාස පරිමාවට 2 දුන්නා නම් අතිරේක ප්‍රාශ්වාස පරිමාවට 3 ඉලක්කම දෙමු. ශේෂ පරිමාවට 4 ඉලක්කම දෙමු. ඒ ඇවිල්ලා පෙනහැලි පරිමා. ඔබට තේරෙන්න මම මෙතනින් ලියන්නම්. හරි? පෙනහැලි පරිමා. පෙනහැලි පරිමා. පෙනහැලි පරිමා 1යි 2යි 3යි 4යි. හරි පෙනහැලි පරිමා. ඒකෙන් පළවෙනි එක ගත්තොත් අපි අරන් තියෙන උදම් පරිමාව. දෙවෙනි එක අතිරේක ආශ්වාස පරිමාව. තුන්වෙනි එක අතිරේක ප්‍රාශ්වාස පරිමාව. හතරවෙනි එක ශේෂ පරිමාව. ඊට පස්සේ තියෙනවා තව જાතියක්. ඒ තමයි පෙනහැලි ධාරිතා. පෙනහැලි ධාරිතා. 1 2 3 4. පරිමා කියලා කියන්නේ වොලියුම්. ධාරිතා කියන්නේ කැපැසිටි. සමහර අයට ධාරිතාවේ පරිමාවේ වෙනස හොයාගන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. මම ඒක නිසා මේකට දාන්නම් කොළ පාටින් අංක. ආශ්වාස ධාරිතාවයට 1 දාන්නම්. ඊට පස්සේ ක්‍රියාකාරී ශේෂ ධාරිතාවයට 2 කියලා දාන්නම්.
ජීව ධාරිතාවයට 3 කියලා දාන්නම්. මුළු පෙනහැලි ධාරිතාවයට 4 කියලා දාන්නම්. ඒවා මතක් වෙන්න මේ පාටින් දාන්නම් එහෙනම්. හරිනේ? දැන් මම මෙතන ලියනවා පෙනහැලි ධාරිතා. පළවෙනි එක මොකද්ද? ආස්වාස ධාරිතාවය. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? ක්‍රියාකාරී ශේෂ ධාරිතාවය. ක්‍රියාකාරී ශේෂ ධාරිතාවය. ඊට පස්සේ තියෙන්නේ තුන්වෙනි එක ජීව ධාරිතාවය. හතරවෙනි එක මුළු පෙනහැලි ධාරිතාවය. දැන් මම ඔබට ධාරිතාවයයි පරිමාවයි කියලා දෙනවා. මෙතනින් ඕම් බලාගෙන. මෙන්න එහෙම භාජනයක් තියෙනවා. මෙහෙම භාජනයක් තියෙනවා. හරි. මේ භාජනයේ මෙච්චර වතුර පුරවලා තියෙනවා. මේ තියෙන්නේ වතුර පරිමාව. දැන් තේරෙනවද? භාජනයේ පුරවලා තියෙන වතුර පරිමාව. හැබැයි මෙතෙන්ට එනකන් ගත්තොත් එහෙම මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තොත් මේ භාජනයේ වතුර පිරවිය හැකි ධාරිතාවය. ඒතර මේකෙන් පේනවා සම්පූර්ණ ධාරිතාවය පුරවලා නැහැ. සම්පූර්ණ ධාරිතාවය පුරවලා නැහැ. අර වතුර පරිමාව තමයි තියෙන්නේ. අල්ලන ප්‍රමාණය තමයි ධාරිතාවය කියන්නේ. දැන් තියෙන ප්‍රමාණය තමයි පරිමාව කියලා කියන්නේ. හරි? පැහැදිලිද ඒක? ධාරිතාවය අර ලොකු ධාරිතාවයක් තියෙනවා. හැබැයි තියෙන්නේ චුට්ටයි පරිමාව. පැහැදිලි නේද? එහෙනම් ධාරිතාවය සහ පරිමාව පැහැදිලිනේ නේද? හොඳයි. දැන් මොකද්ද කරන්න ඕනි? මෙන්න මේ රූප සටහන ඇඳලා ඒකේ පැත්තකින් මේකක් දාන්න ඕනි. මේක පොතේ print කරලා තිබුණාට හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ට දැන් පටන් ගන්නකොටම කිව්වනේ සත්‍යයා රූප අඳින්න ඒව කොටම පොතක් ඕනි කියලා අනිවාර්යයෙන්ම මේ පොතේ මේක අඳින්න ඕනි. හරි? මේක ඊට පස්සේ මේක. හරි දැන් අපි මේ පරිමා හතර ගැන බලමු. හරිද? උදම් පරිමාවයකට කියනවා ටයිඩල් වොලියුම් කියලා. සාමාන්‍ය ශ්වසනයේදී දේහය තුළට ඇතුළු කරගන්න හා පිට කරනු ලබන වායු පරිමාව උදම් පරිමාව වේ. කොහොම තමයි ගුරුවත් පොතේ තියෙන්නේ. ඒ වුණාට මෙතන මේ හා කියලා වචනයක් දාලා තියෙනව නේද? මට දැනෙන විදිහට ඒ වචනේ වැරදි. හරිද? හැබැයි ඉතින් ගුරුවත් පොතේ තියෙන්නේ අර විදිහට හින්දා ඔයගොල්ලෝ එහෙම ලියන්න. ඒ කියන්නේ උදම් පරිමාව කියන්නේ මෙන්න මේක. හරිද? අපි හිතමු මිනිහෙක්ගේ නහයට හයි කරනවා කියලා උපකරණයක්. ඒකෙන් මනින්න පුළුවන් ඇතුළට කොච්චර හුලං යනවද එකපාරකට කියලා. මෙහෙම මේ සාමාන්‍ය ආශ්වාසයේදී එතකොට සාමාන්‍ය ආශ්වාසයේදී ආශ්වාසයේ විදිහට ඇතුළට යනවා මිලිලීටර් 500ක්. ප්‍රාශ්වාසයේ විදිහට එනවා එළියට මිලිලීටර් 500ක්. ඒ දෙකම එකතුව නෙමෙයි ඇත්තටම. එහෙනම් මේක එන්න ඕනේ මෙහෙමයි. සාමාන්‍ය ශ්වසනයකදී දේහයට ඇතුළු කරගන්නා හෝ සාමාන්‍ය ප්‍රාශ්වාසයකදී දේහයෙන් පිට කරනු ලබන
වායු පරිමාව උදම් පරිමාව වේ කියලා එන්න ඕනේ. මොකද තමයි දාලා තියෙන්නේ. එක විලම්බීත තියෙනවා ඒවයි හරි. ඔව්. ඒතර මේ ප්‍රමාණය කොච්චරයිද මිලිලීටර් 500යි. දැන් මෙතනින් බලපුවම ඔයගලන්ට ඒක තේරෙනවා. මෙතන 3000යි නම් මිලිලීටර්, මෙතන 4000යි නම් මිලිලීටර්. හරිද? එතකොට මේකේ මැද ලයින් එක කියලා කියන්නේ 3500යි. එහෙනම් මේ සාමාන්‍ය ආශ්වාසයකදී ගන්න හෝ සාමාන්‍ය ආශ්වාසයකදී ප්‍රාශ්වාසයකදී පිට කරන වායු පරිමාව ඒක තමයි මෙහෙම ගියාම උදම් පරිමාව කියලා තියෙන්නේ. ටයිඩල් වොලියුම් ප්‍රමාණයෙන් ගත්තොත් කොච්චරක්ද? 500යි මිලිලීටර්. අපි ඔයිනම් ওই ප්‍රමාණයනුත් මෙහෙම දාමු නේද? 500යි මිලිලීටර්. ඔන්න එකක් හරි. අතිරේක ආශ්වාස පරිමාව මේන් මෙතෙන්ට යනවා අපි. ඉන්ස්පිරේටරි රිසර්ව් වොලියුම් එවත් අතිරේක ආශ්වාස පරිමාව. ඉන්ස්පිරේටරි රිසර්ව් වොලියුම් එවත් අතිරේක ආශ්වාස පරිමාව. මොකද්ද මේ අතිරේක ආශ්වාස පරිමාව කියලා කියන්නේ? ඒක ඔයගලන්ට පේනවා මෙහෙම. මෙන්න මේ උදම් පරිමාව අතෑරලා තව ගොඩාක් උඩට අරන් තියනවා මෙහෙම. ගොඩාක් උඩට අරන් තියනවා. ඒ කියන්නේ ඕක එන්නේ එහෙමනම් ගැඹුරු ආශ්වාසයකදී නේ. ගැඹුරු ආශ්වාසයකදී ඔන්න බලන්න. ඇදලා ගත්ත වායු ප්‍රමාණය ගැඹුරු ආශ්වාසයකදී හැබැයි ඒක ගන්න ඕනේ උදම් එක අතෑරලා. ගන්නකොට උදම් එක අතෑරලා ගන්න බෑ. සෛද්ධාන්තිකව උදම් අතාරින්න වෙන්නේ මෙහෙමයි. හරිද? උදම් පරිමාව කොහොමත් 500ක් ගන්නවමනේ. ඒක පහු කළා. අතිරේක කියන එකේ තේරුම මොකද්ද? අමතර කියන එකනේ. මොකට අමතරවද? උදම් පරිමාවට අමතරව ගන්න ප්‍රමාණය. ගත්තාම ඒකෙන් උදම් පරිමාව අඩු කරපුවාම මේක එනවා අතිරේකව ගත්ත ප්‍රමාණය. බලමු වචන වලින් කොහොමද තියෙන්නේ කියලා. බලපෑමක් මගින් නැත්තම් බලපෑමක් අපි ඇති කළා නැත්තම් ප්‍රබල ආශ්වාසයකදී උදම් පරිමාවට අමතරව පෙනහැලි තුලට ආශ්වාස කළ හැකි අමතර වායු පරිමාව තමයි අතිරේක ආශ්වාස පරිමාව කියලා කියන්නේ. එතකොට ඒක කොච්චරක්ද කියලා හොයාගන්න ඕනි. ගාන ගත්තොත් මේකේ ගාන දාලා නැහැ. මෙතන 1000යි මෙතන 2000යි නේද? 2000යි මෙතන තියෙන්නේ මේ හතන තියෙන්නේ 500යි. එහෙනම් එතන එන්න ඕනි ප්‍රමාණය කොච්චරයිද? 2500යි මිලිලීටර්. මේක 1000යි මෙතන 1000යි මෙතනින් 500යි 2500යි මිලිලීටර්. ඒක තමයි අතිරේක ආශ්වාස පරිමාව. ඊළඟට එනවා අතිරේක ප්‍රාශ්වාස පරිමාව. මේ තියෙන එක එක්ස්පිරේටරි රිසර්ව් වොලියුම්. අතිරේක ප්‍රාශ්වාස පරිමාව. ඒ කියන්නේ ඒක අරන් තියෙන්නේ ගැඹුරු ප්‍රාශ්වාසයකදී. මෙහෙම ගාලා පිට කරනකොට මේ ටික නැතුව පිට කරන්න බෑ. ඒ ටිකත් එක්ක තමයි යන්නේ. හැබැයි ඒකෙන් 500ක් අඩු කරනවා අපි. හරිද? එතකොට මේක කියනවා මෙහෙම ප්‍රබල ප්‍රාශ්වාසයකදී උදම් ප්‍රාශ්වාසයකට පසු. ඒකත් එහෙම හරිනේ. ප්‍රබල ප්‍රාශ්වාසයකදී උදම් ටික ප්‍රාශ්වාස කළායින් පස්සේ. ඒ උදම් ටික ප්‍රාශ්වාස කළායින් පස්සේ හරිද? පෙනහැලි තුලින් ප්‍රාශ්වාසය මගින් පිටව කළ හැකි අතිරේක වායු පරිමාව තමයි අතිරේක ප්‍රාශ්වාස පරිමාව කියලා කියන්නේ. හරි. ඒ අතිරේක ප්‍රාශ්වාස පරිමාව හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට නම් 1000යි, මෙතන ඉඳන් මෙතෙන්ට ගියොත් 2000යි. හැබැයි මෙතෙන්ට එනකම් ඇවිල්ලා නැහැ මේ. ඇවිල්ලා නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ මේක 1800යි මිලිලීටර් කියලා. 1800යි මිලිලීටර්. ඊට පස්සේ එනවා ශේෂ පරිමාව කියන එක. මේ තියෙන ශේෂ පරිමාව රිසර්ව් වොලියුම්. හරි? ඔව්. sorry රිසර්ව් නෙමෙයි රෙසිඩුවල් වොලියුම්. රෙසිඩුවල් කියන්නේ අවශේෂයනේ. රෙසිඩුවල් කියන්නේ අවශේෂය. රෙසිඩුවල් වොලියුම් කියලා කියන්නේ ශේෂ පරිමාව, අවශේෂ පරිමාව. හරි. ඔකට ලස්සන අත්දැකීමක් තියෙනවා. දැන් බලන්න ගැඹුරු ප්‍රාශ්වාසයක් මෙතෙන්ට කළත් මේ හුලන් ටික යන්නේ නැහනේ පෙනහැල්ලෙන් එළියට. ඒ කියන්නේ මෙන්න මෙහෙම. හරි. අපි පිඹින්න පුළුවන් උපරිම වේගෙන් පිඹිනවා. ගලවම. ඒ පිඹලා ඉවර වෙද්දිත් පෙනහැල්ලේ හුලන් ටිකක් තියෙනවා. ඔබට කවදාවත් බෑ පෙනහැල්ලේ තියෙන හුලන් ටික ඔක්කොම
කොහොම එක සැරේ එළියට පිමින්ද. කොච්චර එළියට යවුවත් ගර්තය බිත්ති දෙක එකට ගෑවිලා ඇලෙන සයිස් එකට ඇකිලෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම. මෙහෙම පිම්බිලා තියෙන ගර්තය මෙහෙම වෙයි. හරිද? ඒ වුණාට අපිට කවදාවත් බෑ මේක එකට ඇලෙනකන් ඔන්නෝම වෙනකන් ප්‍රශ්වාස කරන්න බෑ. මෙච්චර ප්‍රමාණයක් අනිවාර්යෙන් ඉතුරු වෙනවා තමයි ගර්තේ. ඔබ කොච්චර ගල ප්‍රශ්වාස කළත් ඒ ටික එළියට යවන්න බෑ. මොනම කොල්ලවත් යවන්න බෑ. අන්න ඒ ටික තමයි ශේෂ පරිමාව. ශේෂවන පරිමාව. කෙතරම් ගැඹුරු ප්‍රාශ්වාසයකදීවත් එළියට යන්නේ නැතුව ගර්තවල රැඳෙන පරිමාව තමයි ශේෂ පරිමාව. දැන් ওই ටික පිට වෙන්නේ කවද්දද? මේ ටික පිට වෙන්නේ කවද්දද? ආපුවාම සමහර අය කියනවා මැරෙනකොට කියලා. බොරු. මැරුණත් ඔය ටික පිට වෙන්නේ නැහැ. ගොඩබිමේදී මැරුණොත්. දියේ ගිලිලා මැරුණොත් ඕක අසර වතුර යන හින්දා ඔය ටික අයින් වෙන්න පුළුවන්. හරි? ගොඩබිමේදී මරලා වතුරට දැම්මොත් ඕක ඇතුළට වතුර යන්නේ නැහැ. ඒකට හේතුව දියේ ගිලින වෙලාවේ ඔහොම වුණොත් තමයි වතුර ඕක අස්සට යන්නේ. එතකොට වතුර තිබිලා මලමිනියක් හම්බ වුණාම ගර්තවල ශේෂධාරිතාවයේ තියෙනවා නම් ගොඩබිමේදී මරලා වතුරට තල්ලු කරලා. ගර්තවල ශේෂධාරිතාවයේ නැත්තම් වතුරේ ගිලිලා මැරිලා. ඒ වහන්නයි භාගයට හරි. ඔව්. අපි බලමුකෝ මේක ශේෂ පරිමාව. ඉතා ගැඹුරු ප්‍රාශ්වාසයකට පසුව පෙනහැලි තුල රැඳී පවතින වායු පරිමාව ශේෂ පරිමාව වේ. නැත්නම් වෙන විදිහකට කියන්නද මම කොච්චර ගැඹුරින් ප්‍රාශ්වාසය කළත් පිට වෙන්නේ නැති පරිදි පෙනහැලි වල ගර්තවල රැඳිලා පවතින ප්‍රමාණය. නිරෝගී වැඩිහිටි පුජ්‍යලයකගේ ශේෂ පරිමාව 1200යි මිලිලීටර්. මෙන්න 1200යි මිලිලීටර්. හරි. ඒකනේ මෙහෙම උනේ. දැන් මෙතන 1000යි. හරිද? මෙතන 1000යි. එතකොට මෙතෙන්ට යනවනේ තව 200ක්. එතකොට ඉතුරු වෙන්නේ 800යිනේ. මෙතන 1000යි 800යි 1800 උනේ ඒකයි හරි. මෙතන 1000යි මෙතන 200යි 1200යි. ඔන්න අපි පරිමා 4 කතා කරලා ඉවර කරා. උදම් පරිමාව හරි, අතිරේක ආශ්වාස පරිමාව හරි, අතිරේක ප්‍රාශ්වාස පරිමාව හරි, ශේෂ පරිමාව හරි. දැන් ධාරිතා ගැන බලමු. ධාරිතා. ඔය තින්නේ ශ්වසන ධාරිතා බලන්න කියමු අපි. ශ්වසන වායු පරිමා කීපයක විශේෂ සංකලනයක් ශ්වසන ධාරිතා ලෙස හඳුන්වනු ලබයි. පරිමා කීපයක එකතුවක් තමයි ධාරිතාවය කියන්නේ. මම මේකෙන් පෙන්නන්නද? පිරී ඇති ජල පරිමාවත් පිරී ඇති වායු පරිමාවත් එක්ව ගත් විට එය මේ බඳුනේ මුළු ධාරිතාවය වේ. එහෙනම් පරිමා කීපයක එකතුවකට තමයි ධාරිතාවය කියලා කියන්නේ. හරි. ශ්වසන වායු පරිමා කීපයක විශේෂ සංකලන ශ්වසන ධාරිතා ලෙස හඳුන්වයි. මෙම ශ්වසන ධාරිතා පුජ්‍යලයකගේ ශ්වසන තත්ත්වයේ නිගමනය කිරීමට වැදගත් වේ. ධාරිතා බලමු දැන් අපි. මොනවද ධාරිතා? ආශ්වාස ධාරිතාවය. උදම් ප්‍රශ්වාසයකට පසු ආශ්වාස කළ හැකි මුළු වායු පරිමාව ආශ්වාස ධාරිතාවය වේ. උදම් ප්‍රශ්වාසයකින් පස්සේ කෙනෙකුට ගන්න පුළුවන් උපරිම ආශ්වාස ප්‍රමාණය. ඒකට අයිති වෙනවා අතිරේක ආශ්වාස ධාරිතාවයයි උදම් අතිරේක ආශ්වාස පරිමාවයි උදම් පරිමාවයි දෙකේම එකතුව. ඒ කියන්නේ IRV ධන TV tidal volume. හොඳට බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන අතිරේක ආශ්වාස පරිමාවයි මෙන්න මේ උදම් පරිමාවයි දෙකේම එකතුව. හරි? එතකොට අර එහෙනම් 2500යි ඒකට තව 500ක් එකතු කරන්න ඕනේ. 2500යි තව 500ක් එකතු කරන්න ඕනේ නේ. ඒ කියන්නේ මෙතෙන්ට. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට 2500යි මෙතන මෙතෙන්ට 500යි 3000යි. එලියට 3000. මේ තියෙන දාලා හරි ගාන දාලා නැහැ. inspiratory capacity ආශ්වාස ධාරිතාවය සමානයි TV ධන IRV. අතන මෙතන මේක තමයි TV කියන්නේ ටෙලිවිෂන් නෙමෙයි tidal volume ධන inspiratory reserve volume. කෘත්‍යානුගත නැත්නම් ක්‍රියාකාරී ශේෂ ධාරිතාවය. ක්‍රියාකාරී ශේෂ ධාරිතාවය උදම්
ප්‍රශ්වාසයකට පසු පෙනහැලි තුල ඉතිරි වී පවතින මුළු වායු පරිමාව ක්‍රියාකාරී ශේෂධාරිතාවයේ වේ. මේ බලන්න උදමට ප්‍රශ්වාස කළා. උදම් ප්‍රශ්වාසය ඉවර වෙද්දි උදම් ප්‍රශ්වාසය සාමාන්‍ය ප්‍රශ්වාසය සාමාන්‍ය ප්‍රශ්වාසයක් සාමාන්‍ය ප්‍රශ්වාසයකට පස්සේ ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය පෙනහැල්ලි. ඒකට කියන්නේ ක්‍රියාකාරී ශේෂධාරිතාවය functional residual capacity. functional residual capacity. ඒතර ඒක කොච්චරක් වෙන්න ඕනිද? ඒක වෙන්න ඕනේ ඔබට පේනවනේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට 1800යිනේ. එතන මෙතෙන්ට ඉඳන් මෙතෙන්ට තව එකට 200ක් එකතු වෙනවා. එතකොට 2000යි මෙතන ගත්තොත් 3000යි. ක්‍රියාකාරී ශේෂධාරිතාවය 3000යි. ක්‍රියාකාරී ශේෂධාරිතාවය. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට 1800යිනේ. මෙතන 200ක් තියෙනවානේ. 2000යි. මෙතන ඉඳන් මෙතෙන්ට 1000යිනේ. එතකොට 3000 මිලිලීටර්. හරිනේ? ඊළඟට අර ඒක දාලා තිනවා මෙහෙම. ක්‍රියාකාරී ශේෂධාරිතාවය සමානයි ශේෂ පරිමාවයි ශේෂ පරිමාව. මෙතන ශේෂ පරිමාවයි ආයි මොකක්ද එකට එකතු කරලා තියෙන්නේ? අතිරේක ප්‍රශ්වාස පරිමාව. අතිරේක ප්‍රශ්වාස පරිමාව. හරි. ක්‍රියාකාරී ශේෂධාරිතාවය පෙනහැලි ගර්තවල අඛණ්ඩ ශ්වසන වායු හුවමාරුවක් පවත්වා ගැනීම හා ප්‍රශ්වාසයකට පසු ගර්ත හැකිලී බිඳ වැටීම වැළැක්වීමට උපකාරී වෙනවා. අපි ගැඹුරින් ප්‍රශ්වාස කළේ නැත්නම් මේ ධාරිතාවයේ පෙනහැලිය ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඊළඟට ජීවධාරිතාවය. මෙන්න ජීවධාරිතාවය මේකට තුනක් එකට එකතු කරලා තියෙනවා. මොකක්ද එකතු කරලා තියෙන්නේ කියන්නේ? උදම් පරිමාව අරන් තියෙනවා, අතිරේක ප්‍රාශ්වාස පරිමාව අරන් තියෙනවා, අතිරේක ආශ්වාස පරිමාව අරන් තියෙනවා. පැහැදිලිද? ඒකට තමයි අපි කියන්නේ උදම් පරිමාව ජීවධාරිතාවය කියලා. හරි? ජීවධාරිතාවය සමානයි මොන බලන්න. උදම් පරිමාව, අතිරේක ආශ්වාස පරිමාව, අතිරේක ප්‍රාශ්වාස පරිමාව. උදම් පරිමාවට මෙන්න මෙතෙන්ට එනකන් මෙතන ඉඳන් එනවානේ මෙතෙන්ට එනකන්. ඒ කියන්නේ මෙන්න මේ ටික අයිති වෙනවනේ. ඒ කියන්නේ අතිරේක ප්‍රාශ්වාස පරිමාව. ඊට පස්සේ මේ ටික අයිති වෙනවනේ උදම් පරිමාව. ඊට පස්සේ මෙතෙන් මෙතෙන්ට ටික අයිති වෙනවනේ අතිරේක ආශ්වාස පරිමාව. අතිරේක ආශ්වාස පරිමාව, උදම් පරිමාව, අතිරේක ප්‍රාශ්වාස පරිමාව එකතුවට කියනවා ජීවධාරිතාවය කියලා. පැහැදිලිද ඒක? පෙනහැලි තුලට ආශ්වාසය හා ප්‍රාශ්වාස කළ හැකි උපරිම වායු පරිමාව ආශ්වාසයෙන් හරි ප්‍රාශ්වාසයෙන් හරි හුවමාරු කරන්න පුළුවන් උපරිම පරිමාව ජීවධාරිතාවය වේ. නිරෝගී පිරිමි පුද්ගලයෙකුගේ ජීවධාරිතාවය 4800යි කාන්තාවකගේ 3100යි. ඒක වෙනස් වෙනවා. 4800යි 3100යි. ගෑනු පිරිමි අණු එක වෙනස් වෙනවා. හරිනේ? ඊට පස්සේ එනවා මුළු පෙනහැලි ධාරිතාවය. පෙනහැලි තුල රඳවාගත හැකි උපරිම වායු පරිමාව වේ. පෙනහැලි පරිමා සියල්ලේම එකතුව මුළු පෙනහැලි ධාරිතාවය වේ. මෙය 6යි ලීටර් කියන්නේ 6000යි මිලිලීටර්. total lung capacity කියන එක. ඒ කියන්නේ හුවමාරු කරන්න පුළුවන් උපරිම වායු ධාරිතාවය. මේක විභාගයට සාමාන්‍යයෙන් වැඩි අහලා නැහැ. මේක ව්‍යුහගත වලට විශේෂයෙන් දාන්න පුළුවන්. හරි? ඊට පස්සේ අන්තිමටම තියෙනවා තව පරිමාවක්. මේ 4යි මේ 4ට අමතරව තවත් පරිමා තිබේද? එසේය. මොකද්ද? ව්‍යුහික මල අවකාශ පරිමාව. anatomical dead space volume. භයානක එකක්. වගේ පේනවා. ව්‍යුහික මල අවකාශ පරිමාව. මම නිකන් මෙහෙම ඇඳලා පෙන්නන්න. දැන් මේම හුස්ම ගන්නකොට උදම් පරිමාවේදී 500යි මිලිලීටර් ඇතුළට ඇදලා ගත්තට සාමාන්‍ය ආශ්වාසය කරනකොට 500යි මිලිලීටර් ඇදලා ගත්තට පෙනහැලිවල ගර්තවලදීනේ වායු හුවමාරු වෙන්නේ.
ගර්ත දක්වා ඔය 500ම යනවද? යන්නේ නැහැ. ස්වරාලය, ශ්වාසනාලය, ශ්වාසනාලිකා ශාඛා වගේ ඒවාය හුලන් ටිකක් රැඳෙනවා. ඒ රැඳෙන හුලන් ටිකේ තියෙන ඔක්සිජන් බ්ලඩ් වලට යන්නේ නැහැ. මෙතෙන්ට එන ඔක්සිජන් ටික විතරයි හුවමාරු වෙන්නේ. ඒ කියන්නේ වායු හුවමාරු පෘෂ්ඨයට එන වායු ටික විතරයි හුවමාරු වෙන්නේ. වායු හුවමාරු පෘෂ්ඨයන් නොවන ස්ථානවල තැන්පත් වෙන ක්‍රසනිකාවේ හිටන් හරි තැන්පත් වෙන ටික ගත්තොත් අන්න ඒ ටිකට කියනවා ඩෙඩ් එයා කියලා. ඩෙඩ් එයා කියන්නේ මොකද්ද? වැඩක් නැති වායු. ඒක නිකන් ඔහම එනවා, ඔහම යනවා. වායු හුවමාරුවට දායක වෙන්නේ නැහැ. අන්නේ ප්‍රමාණය කැල්කියුලේට් කළොත් 150 මිලිලීටර් විතර වෙනවා. ඒතර මෙතෙන්ට ලැබෙන ප්‍රමාණය 350 මිලිලීටර් වෙනවා. ඒතර ඩෙඩ් එයා කියන්නේ මෙන්න මේක. හරිද? ව්‍යුහික මල අවකාශ පරිමාව. හරි. දැන් කියවල බලමු අපි ඒක. ආශ්වාසයේදී ශ්වසන පද්ධතියට ඇතුළු වී ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා වල රැඳී පවතින ගර්තවල ශ්වසන වායු හුවමාරුවට දායක නොවන වායු පරිමාවයි සාමාන්‍යයෙන් 150යි. ඒ කියන්නේ අර ගන්න 500න් මෙහෙම මේ නහයෙන් යන 500න් 500ෙම තිබිච්ච ඔක්සිජන් ටික රුධිරයට හම්බ වෙන්නේ නැහැ. 350ක තිබිච්ච ඔක්සිජන් ටික තමයි රුධිරයට හම්බ වෙන්නේ. 150ක් මේ තැන් වල රැඳෙනවා. මේ තැන් වලින් ඔක්සිජන් යනවාද දේහේ රුධිරයට? යන්න බෑනේ. ඔක්සිජන් යන්න බෑ. හරිද? එහෙනම් වායු හුවමාරු පෘෂ්ඨයේ වෙන ගර්ත වෙත ළඟා නොවි අනෙකුත් ව්‍යුහමය අවකාශවල රැඳෙන වායු හුවමාරුවට දායක නොවන වායු පරිමාව ව්‍යුහික මල අවකාශ පරිමාව ලෙස හඳුන්වනවා. හරි නේද ඒ ටික? හොඳයි. දැන් ඊට පස්සේ තියෙන්නේ ශ්වසන පද්ධතියට ඇතිවන ආබාධ ටික ලෙඩ ටික කතා කරමු අපි ඊළඟ දවසේ. ශ්වසන පද්ධතිය ආශ්‍රිත ලෙඩ. මේ ලෙඩ වලට දාන්න ඕනි ප්‍රධානම ලෙඩේ දාලා නැහැ. ඇයි? කොරෝනා. COVID-19 දාලා නැහැ. ඇයි දාලා නැත්තේ? මේ සිලබස් එක හදන කාලේ එහෙම ලෙඩක් තිබුණේ නැති නිසා. දානිත් ලෙඩ ඔක්කොටම හපන් ඒකනේ. මේ ඔක්කොම ව්‍යසන ඒක නිසානේ. හරි. දැන් ශ්වසන පද්ධතියේ ව්‍යුහය ඉගෙන ගත්තා, ක්‍රියාකාරීත්වය ඉගෙන ගත්තා. ඊළඟ දවසේ අපි එහෙමනම් ශ්වසන පද්ධතියට ආශ්‍රිතව ඇතිවන රෝග පිළිබඳව ඉගෙන ගමු. එහෙමනම් අයිබෝවන්.